හරි ගිය සතියේ අපි කතා කරා ඔයගොල්ලෝගේ 8 වසරේ පොතේ තියෙන පළවෙනි පාඩම සංඛ්‍යා පද්ධති පාඩම. සංඛ්‍යා පද්ධති පාඩමේදී ප්‍රධාන වශයෙන් ඔයගොල්ලොන්ට සංඛ්‍යා පද්ධති 4න් අපි කතා කරන පද්ධති දෙකක් ගැන ඒකෙදී ද්විමේ සංඛ්‍යා පද්ධතිය සහ දශමේ සංඛ්‍යා පද්ධතිය එහෙම නැත්නම් බයිනරි නම්බර් සිස්ටම් එක සහ ඩෙසිමල් නම්බර් සිස්ටම් එක ගැන තමයි කතා කරේ. මේ වගේම තමයි මේ නම්බරින් සිස්ටම් වලදී මම ගියසදිත් මතක් කරා ඔයගොල්ලොන්ට ඔයගොල්ලෝගේ පොතේ තියෙන ඉතිරි නම්බර් සිස්ටම් දෙක ඔක්ටල් එක සහ හෙක්සඩෙසිමල් එක කතා කරන්නේ 10 වසරේදී. මේ පාඩම මෙතනින් ඉවර වෙන්නේ නැහැ. 10 වසරේදී ආයෙත් දෙනවා. ඔයා O level ICT තෝරගත්තොදී කරන්න දෙන්න හොඳ පාඩමක්. right එතකොට මේ ගිය සතියේදී මම තව දෙයක් මතක් කරා පරිගණකයකට ඇයි කියලා මම ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක් ඇහුවා මේ නම්බර් සිස්ටම් කියන පාඩම දාලා තියෙනවා. හරිද? ඒකෙදී අපි තව ඉස්සරහට සාකච්ඡා කරා නම්බර් සිස්ටම් පාඩම ඔයගොල්ලෝගේ ICT විෂයට දාලා තියෙන හේතුව තමයි අපි පරිගණකයට ඇතුළත් කරන සියලුම දත්ත අපි දෙන හැම භාෂාවක්ම අඳුනන්නේ නැහැ. ඒක නිසා අපි පරිගණකයට ඇතුළත් කරන හැම ෆයිල් එකක්ම එයා මොකද කරන්නේ? කන්වර්ට් කරගන්නවා එයා දන්න භාෂාවට. එයා දන්න එකම භාෂාව තමයි පරිගණකයේ දන්න එකම භාෂාව තමයි ද්විමේය සංඛ්‍යා. ඒ කියන්නේ බිංදුව සහ එක කියන සංකේත දෙක විතරයි එයා අඳුනන්නේ. ඒක නිසා අපි දෙන ඕනම සංඛ්‍යාවක් නම් අපි දෙන ඕනම පින්තූරයක් නම් අපි දෙන ඕනම සින්දුවක් නම් අපි දෙන ඕනම දත්තයක් එයා කන්වර්ට් කරලා තියාගන්නේ අනිවාර්යෙන්ම ද්විමේය අගයන් විදියට. ද්විමේය අගයන් විදියට අපි ඊසදී කතා කරා දශමයේ සංඛ්‍යාවක් අපි ඉන්පුට් කරොත් ඒක කොහොමද ද්විමේය සංඛ්‍යාවක් බවට පත් වෙන්නේ? ඒ වගේම කතා කරා නැවත මොනිටරේට පේනකොට ඒ ද්විමේය සංඛ්‍යාව කොහොමද දශමයේ සංඛ්‍යාවක් බවට පත් වෙන්නේ කියලා. කන්වර්ෂන් දෙකක් කරා. දශමයේ සංඛ්‍යාවක් ද්විමේය කරන්න දෙකෙන් බෙදීම ගැන කතා කරලා ද්විමේය සංඛ්‍යාව හොයාගත්තා. ඒ වගේම ඒ ද්විමේය සංඛ්‍යාව නැවත මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි නිසා මොනිටරේට එනකොට මම කිව්වා දශමයේ සංඛ්‍යාවක් වෙනවා කියලා. එහෙම වෙද්දි වෙන කැල්කියුලේෂන් එක ගැන අපි ගිය සතියේ තවදුරටත් කතා කරා. හරිද? ඔය කොටස ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? තේරෙන්න තැනක් තියෙනවද? නැවත කියලා දෙන්න අවශ්‍ය කොටසක් තියෙනවද? හරි මුක්තිද නම් ඕන නැතිලු. නොතේරුණා ඉන්නවද ඊළඟ පාඩමට යන්න කලින් චුට්ටක් කියන්න. නැවත ඔකේ අඩු ගානේ දශමයේ සංඛ්‍යාවක් ද්විමේය කරන බෙදීමෙන් ගන්න ද්විමේය අගය හොයාගන්න තේරෙන්නේ නැති අය ඉන්නවද? හරියනත් දැන් කොට පුළුවන්නේ හරි. ඔන්න තේරෙන අය තමයි ගොඩක් ඉන්නේ නේද? දජිනිට නම් හොඳටම පුළුවන්. හොඳටම බැරි අයත් ඉන්නවද? හරි අලුත් පාඩම් පටන් ගන්න කියලා රික්වෙස්ට් එකක් තියෙනවා තේරෙනවා බැරි වෙච්ච අයත් ඉන්නවද නේද? හරි. මේ පාඩම මේ අමාරු අය ඉන්නවා නම් මම නැවත ඔයගොල්ලෝගේ මේ පන්ති ෆිසිකල් ක්ලාස් පටන් ගන්නතර පස්සේ පොඩි ඇක්ටිවිටි එකක් දෙන්නම්. ඊට අමතරව ඔයගොල්ලන්ට මම ගණන් ටිකක් දානවා WhatsApp group එකට. ඒක හදලා ලැබෙන්න සලස්වන්න. එතකොට බලමු ඔයගොල්ලන්ට අමාරු අපහසු තැන් තියෙනවා නම් අපි නැවත පාඩම ගැන කතා කරමු. right අපි අද යමු අපේ අච්චු පොතේ තියෙන දෙවෙනි පාඩමට. configuration ටිකක් එක්ක තියෙන ටිකක් මේ software පැත්ත hardware පැත්ත දෙපැත්තම balance එක යන පාඩමක් තමයි ඊළඟට තියෙන්නේ. මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම සහ සිටුවම් කිරීම. විනාශ කිරීම නෙවෙයි වින්‍යාස කිරීම හා සිටුවම් කිරීම. මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම හා සිටුවම් කිරීම. මෙහෙයුම් පද්ධතිය මට කියන්න බලන්න දැන් මෙතනින් අපේ ඉන්නවනේ මේ මොන පාඩමක් තේරෙන කට්ටියක් මට කියන්න මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා පාඩමට යන්න කලින් මොකද්ද ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ? මේ හැමෝම කම්පියුටර්ස් පාවිච්චි කරලා තියෙන අය ඉන්නේ ගෙදරදී හරි නැත්නම් නැටපියසේදී හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඔපරේටින් සිස්ටම් එකක්. ඔයගොල්ලෝ මොකක් හරි ඔපරේටින් සිස්ටම් එකක් පාවිච්චි කරලා තියෙනවා Windows 7 හරි Windows 10 හරි පාවිච්චි කරලා ඇති. මොකක්ද මේ ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ?
එවන්න බලන්න chat එකේ මට පණිවිඩයක්. එවන්න බලන්න මේ ආන්සර් එකක් මොකක්ද මේ operating system එකක් කියන්නේ කියලා. මොකක්ද operating system එකක් කියන්නේ? කම්පියුටර් එකක් රන් කරන්න ඕනේ software එකක්ලු. කම්පියුටර් එකක් රන් කරන්න ඕනේ software එකක්ලු. බලමු. කම්පියුටර් එකක් රන් කරන්න ඕනේ software එකක්ලු. තව කොයි කෙනාද ඉන්නේ? operating system එකක් කියන්නේ මොකක්ද කියලා තමයි මම ප්‍රශ්නේ අහුවේ. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ කුමක්ද? එවන්න බලන්න ආන්සර් එකක් හැමෝටම මොන හරි ඇතිනේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා කියන්නේ. ඔව් මේක මෘදුකාංගයක් තමයි. ඒක හරිය මම පිළිගන්නවා software එකක් තමයි. හැබැයි අනෙක් software වලට වඩා වෙනස් මෘදුකාංගයක්. මෘදුකාංග පැත්තේ ඉන්න system software පැත්තට අයිති වෙන කෙනෙක් තමයි operating system එකක් කියලා කියන්නේ. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ පද්ධති මෘදුකාංග කියන පැත්තට අයිති වෙන කෙනෙක්. පද්ධති මෘදුකාංගයක් අය විමුක්තියේ ලොකු ආන්සර් එකක් තියෙනවා නේ. හරි. පද්ධති මෘදුකාංගයක් කියන්නේ අපි ගත්තොතින් පරිගණකයේ තියෙන අනිත් software එක මෙයාගේ තියෙන වෙනස තමයි පද්ධති මෘදුකාංගයක්. එහෙම නැත්නම් system software එකක් නැත්නම් operating system එකක් නැත්නම් computer එකේ power button එක press කරාට පස්සේ ක්‍රියාත්මක වෙන්න කිසිම දෙයක් නැහැ. computer එකට current එක දීලා hardware devices ටික ඔක්කොම සම්බන්ධ කරලා තිබුණා. power button එක press කරාට පස්සේ hardware device වලට power ආවත් එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න දෙයක් නැහැ පරිගණකය තුල operating system එකක් ගබඩා කරලා install කරලා නැත්තම්. ඒක නිසා computer එකක් ගනිද්දී අපි operating system දැනට ලෝකේ භාවිතා වෙන operating system හදන company ගොඩක් තියෙනවා. අපිට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාවිතා කරන්න පහසු නිසා ලෝකෙ පුරාම ජනප්‍රිය වෙලා තියෙන්නේ Microsoft ලගේ Windows operating system. Microsoft ලා හදන Windows කියන නාමය යටතේ එන operating system. තව Microsoft ලා අරුණාම ඔයගොල්ලෝ දන්නවා තව විවිධ ආයතන වලින් operating system නිර්මාණය කරනවා. Ubuntu කියන Linux company එකෙන් හදනවා Ubuntu, එක Fedora එක නම් වලින් හදනවා. ඊට පස්සේ Apple company එකෙන් හදනවා යාලට අදාළ Apple operating system නැත්නම් Mac operating system. ඊට අමතරව ජංගම දුරකථන සඳහා නිර්මාණය කරනවා Android operating system එක. ජංගම දුරකථන වලට Windows පාවිච්චි කරන්න පුළුවන්. ওই වගේ operating system විවිධ ආයතන වලින් නිර්මාණය කරනවා. මේ operating system වලින් බහුතරයක් මිනිස්සු ලේසි නිසා, මිනිස්සුන්ට හිතවත් නිසා, user friendly නිසා භාවිතා කරන්න පෙළඹිලා ඉන්නේ Microsoft ලගේ Windows operating system. Windows operating system වල Windows XP වල ඉඳලා Windows XP වලට පරණ ඒවා තියෙනවා Windows 98, ඊටත් පරණ ඒවා තියෙනවා 95, Windows NT, DOS ඒ වගේ විවිධ version ඇවිල්ලා වර්තමානයේ වෙනකොට ලෝකේ වැඩිපුර දෙනෙක් පාවිච්චි කරන්නේ Windows 7 එක සහ Windows 10 එක. අලුතෙන්ම තියෙන version එක තමයි Windows 10 එක. ඊට පස්සේ Windows 10 වලින් පස්සේ කවදාවත් ආයි Windows 9 operating system නම් එන්නේ නැහැ. ඒක Microsoft සමාගම කියලා තියෙනවා නැවත Windows 11 12 එහෙම මේ operating system එකක් නැවත නිෂ්පාදනය නිර්මාණය කරන්නේ නැහැ කියලා. එතකොට එතනින් එහාට ඒගොල්ලෝ ගොඩක් දුරට නිර්මාණය කරන්නේ cloud based operating system. හරිද? right. ඔය operating system ගැන පොඩි පැහැදිලි කිරීමක් කරේ. අපි පරිගණකයකට operating system එකක් දාන එකෙන් බලාපොරොත්තු වෙන තවත් දෙයක් තමයි computer එකේ තියෙන hardware devices ටික. computer එකේ තියෙන මේ යකඩ කැලි ටික පාලනය කරන්න පුළුවන් වෙන්නේ අපි ළඟ තියෙන මෘදුකාංග අතරින් ඔය මෙහෙයුම් පද්ධතියකට විතරයි. අපි ළඟ තියෙන මෘදුකාංග අතරින් operating system එකට විතරයි හැකියාව තියෙන්නේ computer එකේ තියෙන hardware device වලට යම්කිසි පොඩි හරි බලපෑමක් කරන්න. හොඳම උදාහරණය තමයි අපිට බෑ player එකකින් computer එක shut down කරන්න. අපිට බෑ virus guard එකකින් computer එක shut down කරන්න. අපිට බෑ zoom app එකකින් computer එක shut down කරන්න. හැබැයි අපිට පුළුවන් start button එකෙන් shut down කියන විධානය උඩ click කරාම computer එකට shut down වෙන්න දෙන්න පුළුවන්. හරිද? එතකොට ඒකෙන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි operating system එකටනේ අයිති වෙන්නේ මේ start button එක ඇතුලේ තියෙන shut down command එක. එතකොට operating system එකට පුළුවන්
මේ hardware device වලට යම්කිසි බලපෑමක් කරන්න. හරිද? ඒ වගේම තමයි operating system එකට මේ වගේ බලපෑම් කරන්න පුළුවන් hardware device වලට බලපෑම් කරන්න පුළුවන් වගේම තමයි මේව control කරන්න පුළුවන් අවශ්‍ය වෙලාවට එයා භාවිතයට නොගෙන ඉන්න පුළුවන් ওই වගේ ඕනම ක්‍රියාකාරකමක් hardware device වලට මෙහෙයුම් පද්ධතියට කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහෙයුම් පද්ධතියේ තියෙන විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අපි අනෙකුත් software පාවිච්චි කරද්දී ඒ software වල නැති විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා operating system වල. අන්න ඒ දේවල් වෙනස් කරලා adjust කරලා හදාගන්න එකට තමයි මේ ඔයගොල්ලෝගේ දෙවනි පාඩම අපිට දීලා තියෙන්නේ. මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම හා සිතුවම් කිරීම කියලා අපිට දීලා තියෙන අන්නේ කොටස. එකක් තමයි පරිගණකයේ තියෙන දිනය සහ වේලාව. කම්පියුටර් එකේ date and time අපිට මොකටද date and time එක වැදගත් වෙන්නේ? නැත්නම් ඔක නිකන් ඔය වැරදි වෙලාවක් තිබ්බද ප්‍රශ්නයක් නැද්ද? ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. උදාහරණයක් sketch කියන software එක වැඩ කරන්න බෑ දිනේ වෙලාව නැත්තම්. ඒ අරනහම තම මොනවද? පරිගණකයකට දිනේ වෙලාවයි දාන එකේ තියෙන වැදගත්කම මොනවද? කම්පියුටර් එකට date and time එක මොකටද වැදගත් වෙන්නේ? නැත්නම් එහෙම එකක් නැතුණාට ප්‍රශ්නයක් නැද්ද? කලබලයට වෙලා බලන්න විමුක්තිට ඕනලු මේ කම්පියුටර් එකේ දිනේ වෙලාව. කලබලයට වෙලා බලන්න. කලබලයට වෙලා බලන්න ඕනේ මේ පරිගණකයේ දිනේ සහ වේලාව තියෙන්නේ. ඇප් එකක් ඩවුන්ලෝඩ් හෝ අන්ස්ටෝල් කරන්න. එහෙමත් නෙවෙයි. මොකටද අපිට දිනේකුයි වෙලාවකුයි කම්පියුටර් එකේ තියෙන්නේ? අපි දන්නවා ඩෙස්ක්ටොප් එකේ ටාස්ක් බාර් එකේ දකුණු පැත්ත පහළ තියෙනවා දිනේකුයි වෙලාවකුයි. ඉසිනි කියනවා මැසේජ් එකක් යවපු සහ යවපු වෙලාවන් බලා ගන්න නෑ. මැසේජ් එකක් යවපු සහ යවපු වෙලාවන් බලා ගන්න මේ ප්‍රධාන අවශ්‍යතාවය ඒක නෙමෙයි. විමුක්ති කියනවා ලැන්ග්වේජ් එක හොයාගන්න ඒ වගේම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා අන්ස්ටෝල් කරපු ටයිම් එක දැනගන්නලු ජය පසන්දුල් කියනවා. හරි ඔන්න මට එක එක ආන්සර්ස් එනවා තාම මම බලාපොරොත්තු වෙන විදිහේ ළඟින්වත් යන උත්තරයක් නම් ආවේ නෑ නේද? තාපොට්ටක් හිතලා බලන්න මොකටද මේ කම්පියුටර් එකට date and time එකක් එන්නේ කියලා. මේක වැරදුනොත් අපිට ගොඩක් දේවල් නැති වෙන අවස්ථා තියෙනවා. මේ කම්පියුටර් එකේ තියෙන date and time එක වැරදුනොත් අපිට ගොඩක් දේවල් නැති වෙන අවස්ථා වෙලාවල් ඕන තරම් තියෙනවා. හරි මොනවද මේ මෙයාගෙන් අවශ්‍ය වෙන ඔන්න දැන් ගොඩක් ආන්සර්ස් ඇවිල්ලා තියෙනවා. මම මේ ඔයගොල්ලෝ එවනේ ඒවා ෂෙඩියුල් කරන්න පුළුවන් ඉන්ස්ටෝල් and අප්ඩේට් ඔන්න ගොඩාක් ඒවා දෙනවා. දැන් පොතේ තියෙන ඒවා මම ටයිප් කරලා එවනවා මට තේරෙනවා කට්ටිය. පොතේ තියෙන ඒවාත් දේවල් අනේ පොත බලවල නැටක් ගාලා දැන් පොත හරවල තියෙනවා. මම නිදිනායේ මුක්ති නැගිටලා ඉන්නේ. මෙහෙම පද්ධතියේ කාර්යයන් සඳහා කියලා සෙනුල් කියනවා. ඊට පස්සේ මෙහෙම පද්ධතියේ යාවත්කාලීන කිරීම සඳහා කියලා ඔන්න දැන් පොතේ තියෙන ටික තේරෙනවා. මෙහෙම පද්ධතිය තුල මොකටද අපිට මේ date and time එකක් දීලා තියෙන්නේ කියලා. පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ ඔක්කොම පොතේ තියෙන ටික තේරම කිව්වනේ. ප්‍රධාන අවශ්‍යතාවය තමයි එකක්. අපිට date and time එක වැරදි නම් ඉන්ටර්නෙට් යන්න බෑ. ඕනම වෙලාවක date and time එක වෙනස් කරලා බලන්න දැන් ක්ලාස් ඉවරනකොට මේ ඩිස්කනෙක්ට් වෙයි Zoom එක ක්ලාස් එක කරනාට පස්සේ ඔයා වෙනස් කරලා බලන්න ඔයාගේ කම්පියුටර් එකේ date එක time එකයි වෙනස් කරලා වෙබ් browser එකක් අරගෙන බලන්න ඔයාට ඉන්ටර්නෙට් යන්න පුළුවන්ද කියලා. සමහරවිට Google search engine එක ගාවට නිකන් යන්න පුළුවන්. එතනින් යාට දානවා web page එකට යන්න පුළුවන් කියලා යන්න බෑ. හේතුව තමයි අපේ පරිගණකයේ දිනය වෙලා වැරදි නම් වෙබ් බ්‍රවුසර් එක හඳුන ගන්නවා මෙයා ගාව අප්ඩේට් එකක් නැහැ ඒකින්ද මට මෙයා සේෆ් නැහැ කියලා. මොකද කරන්නේ අපිට ඉන්ටර්නෙට් යන දෙන්න එකක් ඒක. ඊළඟට වැදගත්ම දේ තමයි දැන් ඔයගොල්ලෝ නම් ඉස්කෝලේ වැඩ කරන්න පොඩි දේවල් වලනේ පරිගණකය භාවිතා කරන්නේ. එහෙම නැතුව අපි තුමු ආයතන ගත්තාම
ගොඩක් වැඩ කරන ආයතන තියෙනවා විශේෂයෙන්ම අපි දන්නවා රටක ආර්ථිකය මුදල් ඔය සීලුම දේවල් පරිගණකය තුලින්ම බලා ගන්න තැන් තියෙනවා. පරිගණකයෙන්ම කරන තැන් තියෙනවා. උදාහරණයක් අපි තුමු බැංකුවක් කියලා. බැංකුවක සීලුම දේවල් පරිගණක ආශ්‍රිතවනේ කරන්නේ. ඒක ඔක්කොම බැංකු පද්ධතියක් මගින් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවකදී අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. ඔයා ඇවිල්ලා ඒ බැංකුවේ වැඩ කරන කෙනෙක් හෙට හරි අනිද්දා හරි බැංකුවේ වැඩ කරන සීලුම දෙනාට වැටුප් දෙන්න ඕන. අඩිය දෙන්න බෑ. ඔයා තමයි accountant. අපි නිකන් හිතමු. ඔයා accountant ඔයා අද දවසේ හවස 3 වෙද්දී ඒ සීලුම දෙනාගේ වැටුප් වාර්තාව හදලා ඔයා කම්පියුටර් එකේ සේව් කරනවා. හරිද? ඒ වෙලාවට ඔයා වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔයාගේ කම්පියුටර් එකේ දිනේ වෙලාව වැරදි. හරිද? දිනේ වෙලාව වැරදි. මම කියන්නේ දැන් දිනේ වෙලාවයි ගුවාම දැන් සමහරලාට ඉන්ටර්නෙට් යන්න පුළුවන් කියලා දැන් මැසේජ් එකක් එනවා වෙලාව වැරදුනාට. පැයක් විනාඩි දෙකක් තුනක් එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔබ දවසකින් විතර ගැටලුවක් තියෙනවා. දවසක් විතර එහෙම මේ වෙලාවන ප්‍රශ්නයක් තියෙනවා. හරිද? right මම කියන්නේ ආවේ ඔයගොල්ලොන්ට ඔයා දැන් ෆයිල් එකක් හදලා අද අපි නිකන් හිතමු මෙන්න මේ අද දවස අප්‍රේල් මැයි 5 හවස 4ට ඔයා මේ ෆයිල් එක සේව් කරනවා. හවස 4ට ඔයා ෆයිල් එක සේව් කරනවා. සේව් කරලා ගියාට පස්සේ ඔයත් එක්ක ඉන්නවා කවුරු හරි ඇටැක් මේ ඔයාගේ ජොබ් එකට මේ විදින්න ඉන්න හරිදයක් ඉන්නවා කියලා හිතමුකෝ අපි ආයතනේ. එයා මොකද කරන්නේ? ඔයා ගියාට පස්සේ ඔයා කම්පියුටර් එකට ලොග් වෙලා මේ ෆයිල් එක නැවත ඕපන් කරලා ඔයා හදපු ඩීටේල්ස් ටික ඔක්කොම වෙනස් කරනවා. වැටුප් එක්ක අඩුවෙන් ඉන්නට වැඩියෙන් කරනවා මොනවා හරි වෙනසක් කරනවා. ඔයා හෙට උදේ එනවා ඇවිල්ලා වැටුප් ගෙවන කෙනාට ඔයාගේ ෆයිල් එක print out එකක් අරගෙන ගිහින් බාර දෙනවා. බාර දෙනකොට එයා චෙක් කරලා බලද්දී එයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙන බව දැනනවා මේ ෆයිල් එකේ. වැටුප් වල මොනවා හරි වැටුප් විෂමතාවයක් තියෙනවා කියලා දැනනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එයා ඔයා කැඳවල අහනවා. ඔයාට එන්නේ කියලා අහනවා මොකක්ද මේ වැරදි මේ හදපු එක. මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ඔයා බලනවා මේක වෙනස් වුනේ කොහොමද? ඔයාට ෂුවර් ඔයා හරියටම හදුවා කියලා. එතකොට ඔයාට චෙක් කරලා බලන්න පුළුවන් එක සාක්ෂියක් තමයි ඔයා හදපු ෆයිල් එක. හදන වෙලාව ඔයා කොයි වෙලාවකරි මේක සේව් කරනවානේ. සේව් කරනකොට දැනගෙන ඉන්න අපි පරිගණකය තුල හදන ඕනම ෆයිල් එකකට පරිගණකය තුල ඒ වෙලාවේ තියෙන දිනයයි වෙලාවයි හරියටම සේව් වෙනවා. තප්පරත් එක්කම සේව් වෙනවා. හරිද? එතකොට ඔයාගේ කම්පියුටර් එකේ දිනේ වෙලාවයි හරියට තිබ්බනම් ඔයාට කෙලින්ම අදාළ කෙනත් එක්ක ආගියු කරන්න පුළුවන්. මම මේ හදපු එක කවුරු හරි පස්සේ වෙනස් කරලායි කියලා. හැබැයි ඔයා දන්නේ ඔයාගේ කම්පියුටර් එකේ දිනේ වෙලාව වැරදි. ඔයා එහෙම වැඩ කරනවා. ඔයාට ආගියු කරන්න තියා හිතන්නවත් දෙන්නේ නැහැ. හේතුව මේක සේව් කරලා තියෙන්නේ ඊයේ නෙවෙයි. බලනකොට දිනේ වැරදිලා තිබිලා තියෙන්නේ දැන් ඉතින් හොයාගන්න විදියක් නැහැ. එතකොට ඒක අත්‍යවශ්‍ය දෙයක් තමයි. ෆයිල්ස් වල ආරක්ෂාවට දිනේ වෙලාවේ හරිම වැදගත්. හරිද? මම පෙන්නන්නම් කොහොමද ෆයිල් එකක දිනේ වෙලාව තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අපි දැන් ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එක්සෑම් තියෙනවානේ කම්පියුටර් ලැබ් එකේ. එතකොට ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේක. මම දැන් කියලා දෙනවා. මේ ඔයගොල්ලෝ දැන් 8 වසර ගත්තොත් දැන් ඔයගොල්ලෝ 7 වසරේ ඉඳන් එතකොට ඔයගොල්ලෝ විභාගයක් කරානේ ප්‍රැක්ටිකල් ඔක්කොටම පේපර්ස් කීපයක් තියෙනවා කවලමේ. සමහරලාට ඔයගොල්ලෝ ආඩන කම්පියුටර් එකේ කලින් එක්කෙනෙක් කරපු දේවල් තියෙන්න පුළුවන්. හරිද? එතකොට මෙහෙම කරලා අපිට හම්බෙච්ච අය ඉන්න ඕන තරම් ඒ ෆයිල් එක කොපි කරලා උත්සාහ කරන්න පුළුවන් ඔයා හැදුවා වගේ එක පෙන්නන්න. හැබැයි අපිට පුළුවන් ඒක හොයාගන්න. නේද? කොහොමද අපි හොයන්නේ? සාමාන්‍යයෙන් අපි දෙන කාලය තුල ඔයා ඊට කලින් මේ වැඩේ කරොත් අපි මොකද කරන්නේ? මේ ෆයිල් එකේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා බලනවා මේකේ ක්‍රියේට් ඩේට් එක තියෙන්නේ කවද්ද කියලා. හරිද? එතකොට අපිට හොයාගන්න පුළුවන් රයිට් මේක හදලා තියෙන්නේ මෙන්න මෙදා. හැබැයි ඊට පස්සේ මේක කවුරු හරි ඕපන් කරලා මොඩිෆයි කරලා තියෙනවා මෙන්න අද දවස තුල. එතකොට අපි තීරණයක් ගන්නවා රයිට් ඔයා නෙමෙයි මේ ෆයිල් එක හදලා තියෙන්නේ. ඔයා මේ හදපු ෆයිල් එකක් තමයි අපිට කලින් හදපු එකක් කොපි කරලා තමයි පෙන්නන්නේ කියලා. හරිද? අන්න ඒක කම්පියුටර් එකේ මේ ඩේට් ඇන්ඩ් ටයිම් එකේ දින බොහොම වැදගත් දෙයක්. හරි? ඊළඟ කාරණාව තමයි කම්පියුටර් එකේ ඩේට් ඇන්ඩ් ටයිම් එක වැරදි නම් අපිට බෑ අලුතෙන් දෙන අප්ඩේට්ස් ගන්න. කම්පියුටර් එකේ ඩේට් ඇන්ඩ් ටයිම් එක වැරදි නම් අපිට බෑ අලුතෙන් දෙන අප්ඩේට්ස් ගන්න. හේතුව තමයි අප්ඩේට් කියන්නේ දවස අලුත් වෙනවානේ up to date. අලුත් ඩේට් එකට දෙන අප්ඩේට් ටික අපිට කම්පියුටර් එකට ගන්න බැරි වෙනවා. අපි ගාව වැරදි දිනයක් සහ වේලාවක් නම් තියෙන්නේ. හැබැයි මෙහෙම හිතන්නත් එපා ඔයගොල්ලෝ. දින වේලාවයි වැරදි හරි වුණත් ඔයාගේ ඔපරේටින් සිස්ටම් එක ලයිසන්ස් නැත්නම් ගොඩක් කාට අප්ඩේට් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට නේ අප්ඩේට් දෙන්නේ නැහැ. ඔයා පාවිච්චි කරන්නේ Windows 10 ඔපරේටින් සිස්ටම් එකක් නම් සාමාන්‍යයෙන් Windows 10 සතියකට දෙපාරක් මාසෙකට 3-4 වතාවක් අප්ඩේට් දෙනවා. ඒගොල්ලෝ මොන හරි අලුතෙන් එකතු කරන දේවල්, wallpapers,
ඊළඟට themes ඊළඟට තාම මොනවා හරි ඔය drivers අලුත් වෙන ඒ දේවල් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපිට දෙනවා. හැබැයි එහෙම දෙන්නේ අපි ගාව තියෙන license version එකක් නම් විතරයි. හරි. එතකොට ඔයගොල්ලෝ ගාව license version එකක් නෙවෙයි නම් crack කරපු version එකක් නම් ඒකත් අපිට update දෙනවා. හැබැයි හරි හොඳ විදිහට crack කරලා තියෙනවා. එහෙම නැත්නම් අපිට එන්නේ නැහැ updates. update වෙන්නේ නැහැ කියන්නේ ගොඩක් වෙලාවට අපි ගාව තියෙන පරණ දේවල්නේ. කම්පියුටර් එකේ operating system එකේ සමහරවිට කම්පියුටර් එක slow වෙන්න පුළුවන්. සමහරවිට අලුතෙන් එන software එක දාන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න නැහැ. එතකොට කම්පියුටර් එකේ දිනේ වෙලාවයි වැරදි නම් අපිට අප්ඩේට්ස් දෙන්නේ නැහැ. අනිත් එක තමයි වෛරස් කාඩ් එකක් අවශ්‍ය කරන්නේ. ඒක අප්ඩේට් එක අපිට කරවන්න බැදගත්. හරිද? හරි විමුක්තියට ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක ගැන කතා කරමු. වෛරස් ගාඩ් එකක්. ඔයා හොඳ වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරනවා නම් ලයිසන් වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරනවා නම් කම්පියුටර් එකේ දිනේ වෙලාවයි හරියටම තියෙන්න ඕනේ. නැත්තම් වෛරස් ගාඩ් එකක් ඔයා පාවිච්චි කරන එකේ වැඩක් නැහැ. දිනේ වෙලාවේ වැරදිනවා. ඒ කියන්නේ ඔයා ලයිසන්ස් සල්ලි දීලා වෛරස් ගාඩ් එකක් අරගෙන මේකේ දිනේ වෙලාව වැරදි කම්පියුටර් එකක නම් ඔයා පාවිච්චි කරන්නේ ඒක අප්ඩේට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෛරස් කියන දේවල් දවසින් දවස අලුත් වෙනවා. ඒ අලුත් වෙන වෛරස් වලට වෛරස් ගාඩ් හදන කම්පැනි අපිට ඉන්ටර්නෙට් එක හරහා එවනවා අලුතෙන් එන වෛරස් එක හඳුන ගන්න පුළුවන් අප්ඩේට් එක. උදාහරණයක් හිතන්න ඔය අද තමයි වෛරස් ගාඩ් එක දාන්නේ. අප්ඩේට් වෙන්නේ නැහැ. හෙට එනවා අලුතෙන් වෛරස් එකක් ගාඩ් එක සල්ලි දීලා අරගෙන තිබුණා වෛරස් එක අල්ලන්නේ නැහැ. හේතුව එයා අඳුනන්නේ නැහැ අර වෛරස් එක. අප්ඩේට් වෙලා නැහැ. ඒක නිසා අප්ඩේට් කිරීම ඉතාම වැදගත්. අප්ඩේට් කරන්න නම් අනිවාර්යයෙන්ම කම්පියුටර් එකේ දිනේ වෙලාවයි හරියට තියෙන්න ඕන. ගජිනී කියලා කොරෝනා වගේ වෙනස් වෙනවා. හරිද? ඔය වගේ තමයි වෛරස් අනිවාර්යයෙන්ම අප්ඩේට් වෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕන කම්පියුටර් එකේ date and time එක හරියට අප්ඩේට් කරලා තියාගන්න. right ඊට අමතරව ඔතන වැදගත්ම දේ තමයි අර ෆයිල් වල තියෙන security එකට අපිට ගොඩක් වැදගත් වෙනවා date and time. ඊළඟ කාරණාව තමයි Windows 10 වල අලුතෙන් දෙන අප්ඩේට්ස් ගන්න නම් අනිවාර්ය දිනේ වෙලාවේ හරියට තියෙනවා. දිනේ වෙලාවේ වරදින්න හේතු මොනවාද? දිනේ වෙලාවේ වරදින්න හේතු තියෙනවා. මොනවාද මේ හේතු? ඔයගොල්ලෝ අහලා ඇතිනේ. මොනවද මේ දිනේ වෙලාවේ වරදින්න පුළුවන් හේතු? ඇයි දිනේ වෙලාවේ වරදින්නේ? විමුක්තිගේ ප්‍රශ්නෙට මම ආන්සර් එකක් දෙන්නම්. විමුක්ති මම බැලුවා ඔයාලගේ මේ ගැටලුව. සංකීර්ණ ප්‍රශ්නයක්. මේ වැරදි හරි මම මේක කතා කරන්න ටිකක් ඉන්න. දිනේ වෙලාවේ වරදින්න හේතු මොනවද? එකක් තමයි අපේ කම්පියුටර් එකේ තියෙනවා වෛරස් එකක් හින්ද නෙවෙයි. සාමාන්‍යයෙන් අපිට මේ දිනේ වෙලාවේ මැනුවලි හදන්න පුළුවන් ඕන කම්පියුටර් එකේ. මම කියලා දෙන්න හදන්න කියලා. අපේ කම්පියුටර් එකේ තියෙනවා ඕගොල්ලෝ දැකලා නැති වුණාට පොඩි බැටරි කෑල්ලක් මදර් බෝඩ් එක තුල. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක ආයු කාලයක් තියෙන බැටරි එකක් තමයි තියෙන්නේ. හරි මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් සාමාන්‍යයෙන් නෙවෙයි කම්පියුටර් එකේ තියෙන බැටරි කෑල්ල. පේනවද මේ බැටරි කෑල්ල? ගොඩාක් ලොකු නෑ පුංචි බැටරි කෑල්ලක් තියෙන්නේ කම්පියුටර් එකේ තියෙන්නේ මේ තියෙන්නේ මදර් බෝඩ් එකක තියෙන බැටරි එක. අපි මේකට කියනවා CMOS බැටරි එක කියලා. හරිද? මේක හાર્ඩ්වෙයාර් මේ හાર્ඩ්වෙයාර් වල නෙවෙයි හાર્ඩ්වෙයාර් පාර්ට්ස් කම්පියුටර් හાર્ඩ්වෙයාර් පාර්ට්ස් ගන්න තැන්වල තියෙනවා. මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අවුරුදු 2ක් විතර අපිට හොඳ බැටරි එකක් දැම්මොත් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේ බැටරි කෑල්ල අවුරුදු 2ක් එකමාරක් 2ක් 3ක් විතර යනකොට මේක බහිනවා. එතකොට මොකද වෙන්නේ? ඔයා කොච්චර දවස් ගානේ දිනේ වෙලාවෙ හැදුවත් කම්පියුටර් එක ඕෆ් කරලා කරන්ට් එකෙන් ප්ලග් එක ගලවලා හෙට බලන්න දිනේ වෙලාවෙ වැරදි. කම්පියුටර් එක ඔන් එකේ තියෙන ගමන් කරන්ට් එක එනවනේ මදර් බෝඩ් එකට. එතකොට එයා මේ බැටරි එක නැති වුණා දිනේ වෙලාවෙ හරියට තියාගෙන ඉන්නවා. හැබැයි ඔයා ඕන වෙලාවක ඒක ඕෆ් කරලා බිත්තියේ ප්ලග් එක ගලවලා ආයෙ පැය දෙකකින් විතර දාලා බලන්න දිනේ වෙලාවෙ වෙනස් වෙනවා. ඒක තමයි නේද? CMOS බැටරි මේක මේක වැස්සොතින් සාමාන්‍ය ලොකු ගාණක් විතර රුපියල් 200ක් වගේ 180ක් 150ක් 200ක් වගේ වෙන්නේ. Maxell කියන්නේ මේකේ තියෙන හොඳම එක තමයි දැනට ලංකාවට එන KTS කියලා එකක් වෙනවා Maxell කියලා එකක් වෙනවා. ඔය දෙක එකක් ගන්නලා දාගන්න එතකොට හරි. හරිද? හැබැයි තව එකක් තමයි ඔයා පාවිච්චි කරන්නේ ගොඩාක් පරණ කම්පියුටර් එකක් නම්. ගොඩාක් පරණ කම්පියුටර් එකක් නම් ඒවයි තියෙනවා මදර් බෝඩ් එකේ තියෙනවා පොඩි කන්ඩෙන්සර් කියලා වර්ගයක්. ඒකේ charge බැස්සහම ඒවා ටික කාලයක් යනකොට පරණ වුණාම කම්පියුටර් එකේ දිනේ වෙලාව කොච්චර හැදුවත් තියෙන්නේ නැහැ. හැබැයි දැන් ගොඩක් වෙලාවට ඒ වගේ කම්පියුටර්ස් පාවිච්චි කරනවා අඩුයි. නමුත් දැන් අපි පාවිච්චි කරන කාලේ සමහර පරණ කම්පියුටර්ස් වල ඔය ගැටලුව තිබුණා. කොච්චර අවුරුද්දෙන් බැටරි 100ක් ගෑනු ගමන් දිනේ වෙලාව වැරදි. හරිද?
එතකොට ඒක සමහරලාට අලුත් මදර් බෝඩ් වල උනත් එන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය විදුලි කැටීමකට වගේ මදර් බෝඩ් එකට මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ දේ වෙනවා. හරිද? ඒක නිසා මතක තියාගන්න මේක සාමාන්‍යයෙන් පාලනය වෙන්නේ අර මම පෙන්නපු CMOS බැටරි එකේ. හරිද? එතනින් එහාට කම්පියුටර් එකේ දිනේ වෙලාවේ වරදින්න පුළුවන් අනිත් හේතුව තමයි මම කිව්වා මදර් බෝඩ් එකේ තියෙන කන්ඩෙන්සර් වල charge බැස්සාම මදර් බෝඩ් එකේ කොච්චර දිනේ වෙලාව හැදුවත් ඒක හරියට තියෙන්නේ නැහැ. හරිද? ඊළඟට මේ අනිත් කාරණාව තමයි දිනේ වෙලාවයි අපි හදනකොට ඔපරේටින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරද්දී Windows 10 නම් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න තියෙනවා. ඔපරේටින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරද්දී දිනේ වෙලාවේ මුලින් හදන්න ඕනේ. ඕක ගැන ඉතර සැලකිලිමත් වෙන්නේ නැහැ. ගොඩක් ඔපරේටින් සිස්ටම් ඉන්ස්ටෝල් කරන උදවිය. කට්ටිය ඒක ගැන වැඩි හිතන්නේ නැහැ. ඔපරේටින් සිස්ටම් එක දාන්න දන්නවා. ටිකක් කොහොම හරි ඉගෙන ගන්නවා. රයිට් එකක් දාලා ඔපරේටින් සිස්ටම් එක ෆෝමැට් කරලා දාන්න. ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒකේ. සෙටින්ග්ස් හදද්දී හරියටම වෙන්න ඕනේ නැත්නම් දීර්ඝ කාලීනව භාවිත කරන්න බෑ. ඇත්තම කතාව. දිනේ වෙලාවේ හදනකොට date and time එක විතරක් හදලා වැඩක් නෑ. time zone එක හදන්නත් ඕනේ. හරිද? time zone එක හදන්න ඕනේ. ඔයාගේ කම්පියුටර් එක ලංකාවේ නම් දින ඔයාට පාවිච්චි කරන්න ඕනේ ලංකාවේ වෙලාව නම් ඔයා time zone එක තෝරන්න ඕනේ GMT 5:30 කියන එක. ඒකත් එක්ක ඉස්සරහා දාලා දෙනවා ශ්‍රී ජයවර්ධනපුර කියලා. හරිද? ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර අගනුවර ඒක දාලා තියෙනවා තෝරන්න ඕනේ. හරිද? ඔයා ඉන්දියාවේ නම් ඉන්දියාවේ මුම්බායි කල්කටා කියලා දාලා දෙනවා. ඉන්දියාවේ තේරුවත් ලංකාවට ප්‍රශ්නයක් නැහැ. එකම ටයිම් එක වගේ තියෙන. හැබැයි 100%ක් නිවැරදි වෙන්න නම් ඔයා තෝරන්න ඕනේ Windows දාද්දී ලංකාවේ නම් ඔයා මේ කම්පියුටර් එක පාවිච්චි කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර කියන එක තේරුවා නම් හරියටම හරි. ඊට පස්සේ වෙලාව ඒ වෙලෙට හදන්න. එතකොට හරියනවා. හැබැයි ඊළඟ කාරණාව තමයි Windows 10 වල තියෙන automatic update කරන්න පුළුවන් time මේ time and date වල. එතන ඔයා දෙන මේ settings වල වැරද්දක් තිබුණොත් සමහරලාට ඔක පැයකින් දෙකකින් පැය 3-4කින් ගොඩක් වෙලාවට zone එක වෙනස් වුණොත් පැය 4-5කින් time එක වෙනස් වෙනවා. හරිද? date එක අර ගියත් තාම උදේ වෙලාවක් වෙන්න පුළුවන් තියෙන්නේ. විමුක්තියත් අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. හරි? ඒක සමහරලාට ඔයා automatic update දාලා දෙනකොට කොච්චර හැදුවත් හරියන්නේ නැහැ. එතනින් මම පෙන්නන්නම් settings හදාගන්න හැටි. ඊළඟට date and time වරුණාව පරිගණකයේ තවත් වැදගත්ම බේසික් දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලොන්ට ඉස්සරහට පාවිච්චි කරන්න හම්බ වෙනවා Excel කියන වැඩසටහන. ලබන අවුරුද්දේ දෙවෙනි පාඩමට තියෙනවා Excel කියලා පාඩම. 10 වසරේදී O level වලට තියෙනවා Excel කියලා ලොකු පාඩමක්. Excel පාඩම භාවිතා කරද්දී විතරක් නෙවෙයි තව තියෙනවා අපිට මුදල් සංකේත පාවිච්චි කරන්න වෙන අවස්ථා තියෙනවා. හරිද? ඒ කියන්නේ සමහර වෙලාවට අපි හිතමු Excel වල ඔයාගේ තාත්තගේ හරි අම්මගේ හරි මොකක් හරි ව්‍යාපාරයක් කියලා හිතමුකෝ. ඒකේ ඔයාට කියලා දෙනවා මට මේකේ මේ මාසෙ මම මේක අපිට වටිනවා මගේ ඉන්කම් එක රුපියල් මෙච්චර ගන්න. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ IT කරලා තියෙන්නේ අම්මට හරි තාත්තට හරි පොඩි සපෝට් එකක් දෙන්න Excel sheet එක හදලා දෙන්න. ගොඩක් අය එහෙම කරනවා ඉගෙන ගත්තට පස්සේ. එතකොට මේක කරන්න නම් කම්පියුටර් එකට රුපියල් 10ක් තියෙනවා. රුපියල් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන උදාහරණයක් සිංහල ලැන්ග්වේජ් එකවත් කම්පියුටර් එකට ඇඩ් වෙලා ඉන්නේ නැහැනේ. අපිට පුළුවන් ඒක ඇඩ් කරගන්න. Windows 10 වලට 7 වලට සිංහල ලැන්ග්වේජ් එක නැත්නම් අපිට පුළුවන් ඒක ඇඩ් කරගන්න. හැබැයි ඒක හරියට දැනගෙන කරන්න ඕනේ දෙයක්. ඒ වගේ තමයි මුදල් සංකේතයක් පරිගණකයට එන්නේ නැහැ. ඔපරේටින් සිස්ටම් එකට එන්නේ නැහැ. ඔපරේටින් සිස්ටම් එකේ තමයි මේ සේරම දේවල් ටික තියෙන්නේ. අපිට පුළුවනි ඔපරේටින් සිස්ටම් එකේ මුදල් සංකේත තියෙන තැනට ගිහිල්ලා රුපියල් කියන ලංකාවේ රුපියල් කියන මුදල් සංකේතය එතනට එකතු කරලා දෙන්න. එතකොට කිසිම ගැටලුවක් නැතුව මුදල් සංකේතය ඇඩ් කරපු නිසා අපිට ඕනම මුදුකාංගයක Excel වලදී විතරක් නෙවෙයි මුදල් සංකේතය අවශ්‍ය වෙන ඕනම අවස්ථාවකදී අපිට සංගාල රුපියල් කියන මුදල් සංකේතය එකතු කරගන්න පුළුවන්. හරිද? මෙන්න මේ දේවල් වෙනස් කරන එක තමයි මේ පාඩම තුලින් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න නැත්නම් ප්‍රැක්ටිකලි කියලා දෙන්න තියෙන්නේ. හරිද? අපි බලමු කම්පියුටර් එකේ දිනේ වෙලාව ඉස්සෙල්ලම වැරදුනොත් කොහොමද ඒක හදාගන්නේ කියලා. විමුක්තිගේ ප්‍රශ්නෙට මම හිතනවා දැන් උත්තර ලැබිලා ඇති කියලා. නේද? හරි. සිංහල ලැන්ග්වේජ් ඇඩ් කරන හැටි ගැන අහනවා. මම ඒකට වීඩියෝ එකක් හදලා තියෙනවා. මම ඒක ඉක්මනට දාන්න. ඊළඟට ඔයගොල්ලෝ දැක්කත් දන්නේ මම තව දැම්මා Windows 10 එක පාවිච්චි කරන අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇක්ටිවේට් කරගන්න බැරි. මම ඒකට විසඳුමක් ඔයගොල්ලන්ට දීලා ඇති.
බලන්න මේ YouTube channel එකේ දාලා ඇති. හරිද? ඒකෙන් බලන්න Windows 10 එක activate කරන හැටි. හරි. විමුක්ති නම් බලලා නේද? KMS Vigo. Thank you. right ඔන්න මම මගේ මේ desktop එක ඔයගොල්ලන්ට පේන්න දැම්මා Windows 10 එක තමයි මම මේ ක්ලාස් කරන්න ඔයගොල්ලන්ගේ මේ කම්පියුටර් එක විදිහට පාවිච්චි කරන්නේ ඊළඟට කියනවා ඔයගොල්ලන්ට මේ ලොකු configuration කියන කම්පියුටර් එකක් නෙවෙයි මම පාවිච්චි කරන්නේ එහෙම කිව්වේ මේ සමහරලාට ඔයගොල්ලෝ දෙමාපියන්ගේ ලොකු ගණන් වල කම්පියුටර් සිල්ලන නිසා මම පාවිච්චි කරන්නේ Core 2 වර්ගයේ කම්පියුටර් එකක් මේ සීලම දේවල් කරන්නේ මම ඒකෙන් තමයි හරිද හරි ඒක නිකන් මතක් කරේ right computer එකේ date and time එක සාමාන්‍යයෙන් අපිට desktop එකේ මෙන්න මෙතන පහළ වෙන්නවා හරිද desktop එකේ මෙන්න මෙතන පෙන්නනවා මේ වෙලාවේ ඔයාගේ computer එකේ තියෙන date එකයි time එකයි date එකයි time එකයි කොහොමද කියලා මෙන්න මෙතන පෙන්නනවා මේක ඔයාලට වෙනස් කරන්න අවශ්‍යතාවයක් ආවොත් මේකේ යම්කිසි වෙනසක් ඔයාලට කරන්න අවශ්‍ය නොද? ඒ කියන්නේ අපිට දැන් මේක වෙනස් කරන්න වෙන්නේ වැරදින වගේ වෙලාවක විතරයි. අපි නිකන් හැමතිස්සෙම කම්පියුටර් එකේ දිනේ වෙලාවයි චේන්ජ් කරන්න ඕනේ නැහැ. මොන හරි අවශ්‍යතාවයක් තිබ්බොත් විතරයි. මම ඉස්සෙල්ලම ඕගොල්ලන්ට පෙන්නන්නම්කෝ අර මම කියවනේ ෆයිල් එකක දිනේ වෙලාවයි තියෙන එක හරිම වැදගත් කියලා. මම නිකන් ඔයගොල්ලෝ දන්න දෙයක් නෝට්පෑඩ් එක ඕපන් කරගෙන පොඩි දෙයක් ටයිප් කරලා ෆයිල් එකක් හදාගන්න. හරි? හරි පොඩි ෆයිල් එකක් මම හදලා ඒක සේව් කරගන්නවා මගේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකේ. මම ඔයගොල්ලන්ට මේ පොඩි දෙයක් ඔප්පු කරන්න යන්නේ. හරි. මම මේකට නිකන් මොකක් හරි නමක් දීලා එක කියලා දීලා සේව් කරගන්න. හරිද? ඔන්න txt ෆයිල් එකක් මේ පැත්තෙන් ඔයාලට පේන්නේ නැති සේව් වුණා. හරි. දැන් ඔන්න දිනේ වෙලාවේ තියෙන අර වැදගත්කමනේ මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. right. මම දැන් මේ ෆයිල් එක ක්ලෝස් කරනවා. මගේ කම්පියුටර් එකේ මේ වෙලාව හරියටම හරි මම හිතන්නේ ඔය හරි. හරිද? දැන් බලන්න මම හදපු ෆයිල් එක මෙතන තියෙනවානේ. ඒකේ properties වලට යන් අපි ෆයිල් එක උඩ right click කරා properties වලට ගියා. මේක ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා. ඒක ඉස්සරහදී කතා කරමු. right click කරා properties ගියා. ඔන්න දැන් මෙතන වැඩේ තියෙනවා. හරිද? මේක හදලා තියෙන්නේ මේ කම්පියුටර් එකේ desktop එකේ තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේක created. මේක හදලා තියෙන්නේ බදාදා Wednesday මැයි 5 2021 4:01 තත්පර 39ට හවස PM කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ මේක modify කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම අන්තිමට ඒ වෙලාවෙමනේ මේ නම type කරලා save කරේ. modify කරලා තියෙන්නේ මේ වෙලාවේ access කරලා තියෙනවා මීට විනාඩියකට කලින්. open කරලා තියෙනවා විනාඩියකට කලින්. සමහරවිට ඔයගොල්ලෝ මීට කලින් මේක කවදාවත් දැකලා නැතුව ඇති. හරිද? ඕනම ෆයිල් එකක ওই කතාව තියෙනවා අනිවාර්යෙන්. හරි? ඊට පස්සේ අපි හිතමු දැන් අරක තිබුණේ වෙලාව මතක තියාගන්න මෙන්න වෙලාව මතක තියාගන්න මේ තිබුණේ 4:01ටනේ ඔන්න දැන් අපි හිතමු ඔයාගේ අර අම්මා ඉස්සෙල්ලා වගේ තරහකාරයෙක් ඇවිල්ලා ඔයා ගියාට පස්සේ මේක ඕපන් කරනවා ඕපන් කළා මොකක් හරි වෙනස් කරනවා හරි නම වෙනස් කරා වෙනස් කළා යා මොකද කරන්නේ මේක සේව් කරනවා හරි දැන් බලන්නකෝ අර ෆයිල් එකේ ඩීටේල්ස් වල මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා right click කරලා properties වලට ගිහිල්ලා බලන්න ඔන්න දැන් වැඩේ තියෙනවා දැක්කද create කරලා තියෙන්නේ බදාදා ඒ කියන්නේ මම 5 වෙනිදා අද 4:01ට ඉස්සෙල්ලා තිබ්බ වෙලාවම තමයි හැබැයි මේක modify කරලා තියෙනවා වෙන වෙලාවක් තියෙනවා විනාඩි 2කට විතර පස්සේ මේක modify කරලා තියෙනවා හරිද ඒ කියන්නේ මේක කවුරු හරි access කරලා තියෙනවා අද 4:03 තත්පර 16ට right ඔන්න ඕක ඊටාම වැදගත් පරිගණකයේ දිනේ වෙලාවයි හරියට තියාගත්තොත් විතරයි අපිට ඔය ඩීටේල් එක 100%ක් නිවැරදිව ගන්න පුළුවන් වෙන්නේ. හරි? ඒක එකක්. ඊළඟ කාරණා තමයි ඔයා කම්පියුටර් එකට දෙන අප්ඩේට් software ඒ කිසිම දෙයක් up to date නැත්නම් අප්ඩේට් වෙන්නේ නැහැ. දිනේ වෙලාව වැරදිනා. ඊළඟට ඔයා පාවිච්චි කරන operating system එක license version එකක් නම් සාමාන්‍ය අපිට බලා ගන්න පුළුවන්. මෙතනට ගියාට පස්සේ Windows activate කළා නම් ඒක ගැන විස්තර බලා ගන්න පුළුවන්. මේකේ updates දෙනවා ඒගොල්ලෝ. අප්ඩේට් දෙනකොට ඒ අප්ඩේට් එන්නේ නැහැ. ඔයාගේ දිනේ වෙලාවේ පරණ එකක් නම් තියෙන්නේ. ඊළඟ කාරණාව තමයි ඔයාට ඉන්ටර්නෙට් යන්න බෑ.
හරිද? අපි දැන් මේක පොඩ්ඩක් චේන්ජ් කරලා බලමු. කම්පියුටර් එකේ දිනේ වෙලාවයි සාමාන්‍යයෙන් Windows 7 වලයි 10 වලයි දෙකේම එකම ක්‍රමයකට වෙනස් කරන්නේ අපි. පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. මේක තියෙන තැන පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ අර settings වල ලොකුවට වෙනස්කම් නැහැ මේ Windows 7 එකේ 10 එකේ. හරිද? ඔන්න මෙතන තියෙනවා දිනේ වෙලාවයි මම මේකට right click කළා. ඒකේ පෙන්නනවා adjust date and time කියලා විධානයක්. right? ඒකට ගියාට පස්සේ මට අලුතෙන් settings එකක් මෙන්න මේ විදිහට open වෙනවා. right. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. හරිද? මේකේ දැන් මම මේ වෙලාවේ set time automatically දාලා තියෙනවා. set time zone automatically දාලා තියෙනවා. හැබැයි time zone එක ඔයගොල්ලොන්ට පේනවා ඇති අරන් තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කියන එක. හරිද? එතකොට ශ්‍රී ජයවර්ධනපුර කියන්නේ ලංකාවේ time zone එක නිසා මේ වෙලාව 100%ක්ම නිවැරදි ලංකාවේ වෙලාව. හරිද? ඊට පස්සේ අපි දු මේක මොන හරි වෙලා ඔයාගේ අතින් මෙතන time zone එක වැරදිලා තිබුණොත් අනිවාර්යයෙන්ම මේක වැඩ කරන්නේ දිනේ වෙලාව වරදිනවා. එහෙම වෙලා දිනුනොත් ඔයා කරන්න ඕනේ මේක මෙතන off කරන්න automatically time zone එක automatically වෙන එක off කරන්න. හරි එතකොට ඔයාට මෙන්න මෙතන hide වෙලා තිබ්බ එක active වෙනවා. ඊට පස්සේ අපි නිකන් හිතමු මේ චෙන්නයි කල්කටා දාලා බලමු මේකේ දිනේ මං හිතන්නේ චෙන්නයි කල්කටාත් ඔය ටයිම් එකමයි තියෙන්නේ. අපි දාමු මේ වෙන කොයි හරි බැංකොක් එකක් දැම්මොත් මම ජකාර්තා කියලා එකක් දැම්මා. හරිද? දැන් මම මේක ඔටෝමැටිකලි එක චුට්ටක් ඕෆ් කරලා ආයි දානවා set time ඔටෝමැටිකලි එක. හරි මේක දැන් මේ වෙනස් වෙන්නේ නැහැ පොඩ්ඩක් හේතුව දැන් මම මේ වෙලාවේ අන්තර්ජාලය හරහා වැඩ කිහිපයක්ම කනෙක්ට් වෙලා තියෙන නිසා ගොඩක් වෙලාවට වෙනස් වෙන අඩුයි. හරි අපි නිකන් වෙනස් කරලා බලමු. ඔටෝමැටිකලි කියන එක අයින් කරලා ඔයාලට පුළුවන් date and time එක මෙතනින් වෙනස් කරන්න. change ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් date and time එක වෙනස් කරන්න. මම නැවත මේ ශ්‍රී ලංකාවම තෝරන්නම් ශ්‍රී ජයවර්ධනපුරම තෝරලා මම date එක පොඩ්ඩක් එහා මෙහා කරනවා. හරිද? ඔන්න අද තියෙන්නේ මේ මැයි 5ට මම ජනවාරි 5 දැම්මා. වෙලාව එහෙම තියෙනවා. හරි? කොහොම තියලා දැන් බලන්න ඕනේ මෙතන ඔන්න ජනවාරි 5 තමයි වැටලා තියෙන්නේ. සමහර ලාට ඉන්ටර්නෙට් යන්නත් පුළුවන්. අපි නිකන් චෙක් කරලා බලමු. මේ දිනේ වෙලාවේ වැරදිලා දුන්නා මේක දුන්නා. හරිද? right. ඔන්න දැන් දිනේ වෙලාවේ වැරදිනේ. අපි දැන් බලමු අපිට ඉන්ටර්නෙට් යන්න පුළුවන්ද කියලා ඔන්න මම වෙබ් බ්‍රවුසර් එක අරගත්තා. බලන්න බෑ මේ සර් කියන්නේ වෙනවද දන්නේ නැහැ නේද? සදේව මේ මොකද පොඩ්ඩක් එන්නකෝ මට අමතක වුණා මේ මගේ මේක ඩිසේබල් දෙන්න ඕනේ. හරි. ඔන්න බලන්න දැන් මම Google එකට ආවා. ආවට ඔයගොල්ලන්ට මෙතන ලෝගෝ එක පේනවද Google එකේ? හරි ඔන්න මම ආයෙම රීලෝඩ් එකක් දෙන්න. දැන් නම් ආවා. හරි. ඔන්න දැන් ආවා. හරිද? දැන් මේ right අපි මේ යමු බලන්න වෙබ්සයිට් එකකට. donis.lk කියලා ගැහුවා. your computer clock is wrong. යන්න දෙනවද? එතනින් එහාට ඉන්ටර්නෙට් යන්න දෙන්නේ නැහැ. හරිද? එයා කියනවා your computer think it is 2021 which prevent Firefox from connecting securely. එයාත් එක්ක හරියට security එක තියාගෙන මේක සම්බන්ධ වෙන්න බැරිලු ඔයාගේ කම්පියුටර් එකේ දිනේ වෙලාවේ වැරදිලු. Windows 10 එකේ තමයි කියන්නේ මේ your computer clock is wrong කියලා. අනිත් operating system වල නම් මෙහෙම clock එක වැරදි කියලා කියන්න තරම් intelligent නැහැ. ඒවයි කියන්නේ ඔයාලට ඉන්ටර්නෙට් යන්න බෑ මොකක් හරි ප්‍රශ්නයක් නිසා කියලා. ඒතර ප්‍රශ්නේ මොකක්ද කියලා කියන වෙලාවල් අඩු. හරිද? right ඔන්න එතකොට එකක් මම ඔප්පු කරලා පෙන්නවා දිනේ වෙලාව වැරදිනොත් ඉතින් අපිට Google Chrome නෙමෙයි කිසිම web browser එකකින් අපිට ඉන්ටර්නෙට් යන්න බැරි වෙනවා. හරිද? මේ textbook එක මම ඕගොල්ලෝන්ගේ දාලා තියෙනවා. right ඒක මේ තියෙනවා දිනේ වෙලාව මේ time zone එක හදන්නේ. ඒ ටික තමයි ඕගොල්ලන්ට කියලා දෙන්න තියෙන්නේ. මම ඔය එක තමයි හදලා දුන්නේ. වේලා කලාපයයි දිනයයි. හරිද? ඊට පස්සේ මුදල් සංකේත හා ඒක බලමු අපි. right ඔන්න එකක් මම පැහැදිලි කරා. ඊට පස්සේ දිනේ වෙලාව වැරදිලා නම් ඔයාලට පුළුවනි අතනින්ම ගිහිල්ලා adjust date and time ගිහිල්ලා ඕනම මේ operating system එකේ කියන්නේ 7 එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ
7 එකේ වෙන්න පුළුවන් 10 එකේ වෙන්න පුළුවන් ඕන එක. මෙතනින් ශ්‍රී ජයවර්ධනපුර දාන්න set time zone automatically දාන්න ශ්‍රී ජයවර්ධනපුර තෝරලා ඊට පස්සේ set time automatically දාන්න. එතකොට එයා බලමු මේ කරකිලා හරි වෙලාව තෝර ගන්නවා. හරිද? එතකොට එයා දන්නවා අද දිනේ එන්නත් ඕනේ මේක කියලා ඔන්න ටක් ගාලා එයා ඇඩ්ජස්ට් කර ගන්න. හරිද? හැබැයි මේක automatically වෙන්න නම් ඔයාලට ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ operating system එක ක්‍රැක් කරලා හරි නැත්නම් ලයිසන් එකක් හරි ඒ විදියට තියෙන්න ඕනේ. නැත්නම් ලයිසන් නැහැ කියලා වැටෙනවා නම් ඔයාලට මේ අප්ඩේට්ස් එකක්වත් වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි අප්ඩේට් වෙනවා කියන්නේ. ටක් ගාලා දිනේ වෙලාව හදාගත්තා. හරිද? right. ඔන්න එතකොට ඕක බොහොම වැදගත් අපිට එකක් ඉන්ටර්නෙට් යන්න අනිත් එක තමයි මම අර කිව්වා වගේ ෆයිල් එකක properties ගියාට පස්සේ ඒක හැදුවේ කොයි වෙලාවේද ඒක modify කරේ කොයි වෙලාවේද මේ විස්තරය බලා ගන්න පුළුවන් එක ඊළඟට තියෙන තවත් වැදගත්ම දෙයක්. හරි අපි ওই ටික ලියාගෙන ඊට පස්සේ බලමු කම්පියුටර් එකේ මුදල් ලේඛක කොහොමද හදාගන්නේ කියලා. හරි මාතෘකාව ලියාගන්න දෙවනි පාඩමේ මෙහෙයුම් පද්ධති භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම හා සිටුවම් කිරීම කියලා ප්‍රධාන මාතෘකාව ලියන්න. ඒකේ අර්ථය අනු මාතෘකාවක් ලියන්න. පරිගණකයක දිනය වේලා කලාපය මුදල් ලේඛක සහ සංඛ්‍යා ආකෘති සකස් කිරීම කියලා ලියන්නකො. මුලින් මාතෘකාව ලියාගමු. ඔන්න ගොරවන අය ඉන්නවලු මේ පුතේ හයියෙන් විදුලි කොටනවා නම් ඉතින් ලීව් වෙන්න වෙන මොකද්ද කරන්න ඉතින් නේද? මේ මම වීඩියෝ එක නම් පුතේ YouTube දාන්න බැරි වෙයි ගොඩක් වෙලාවට මේ ලැබෙන්න සලස්සන්න කියන්නේ මෙහෙට ඇවිල්ලා තමයි ගන්න වෙන්නේ. මාතෘකාව ලියාගමු මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකය වින්‍යාස කිරීම සහ සිටුවම් කිරීම. මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම හා සිටුවම් කිරීම. හරිද? ඒකේ අටතේ ලියාගමු පරිගණකයක අප භාවිතා කරන මෙහෙයුම් පද්ධතියේ ඇති වැදගත්ම අංගයක් ලෙස දිනය සහ වේලාව හැඳින්විය හැකිය. ඔව් මම මේ කියන එක අනුමාතෘකාවත් ලිව්වට පස්සේ ලියන්න. හරිද? ඔන්න මුලින්දලා කියනලු ආයේ මුලින්ම මම කිව්වා මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම සහ සිටුවම් කිරීම කියන ප්‍රධාන මාතෘකාව ලියන්න. ඊට පස්සේ ලියන්න පරිගණකයක දිනය වේලා කලාපය මුදල් ලේඛක සහ සංඛ්‍යා ආකෘති සිටුවම් කිරීම නැත්නම් වෙනස් කිරීම නැත්නම් කන්ෆිගර් කිරීම කියලා ලියලා ඒකේ යටතේ මම කිව්වා ලියා ගන්න පරිගණකයක් තුල භාවිතා වන මෙහෙයුම් පද්ධතියක ඇති දිනය වේලාව හා වේලා කලාපය නිවැරදිව තබා ගැනීම මගින් නිවැරදිව තබාගත යුතුය.
එමගින් ඔබ එදිනෙදා පරිගණකයෙන් කරන 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 බොහෝ කටයුතු වලට බලපෑම් ඇති කරයි. බොහෝ කටයුතු වලට බලපෑම් ඇති කරයි. බොහෝ කටයුතු වලට බලපෑම් ඇති කරයි. ඒවා කිහිපයක් නම් අංක 1 මෘදුකාංග යාවත්කාලීන වීම මෘදුකාංග යාවත්කාලීන වීම මෘදුකාංග කිව්වහම ඔපරේටින් සිස්ටම් එකත් එක්ක මෘදුකාංග යාවත්කාලීන වීම වරහන් ඇතුලේ වෛරස් ගාඩ් ඔපරේටින් සිස්ටම් වෛරස් ගාඩ් කමා ඔපරේටින් සිස්ටම් අංක 2 අන්තර්ජාල සේවාව පවත්වාගෙන යාම සඳහා අන්තර්ජාල සේවාව පවත්වාගෙන යාම සඳහා ඊළඟ එක පරිගණකයේ තුල ගබඩා කර ඇති දත්තවල ආරක්ෂාව සඳහා පරිගණක තුල ගබඩා කර ඇති දත්තවල ආරක්ෂාව සඳහා හරිද පරිගණකයේ තුල ගබඩා කරන ලද ෆයිල්ස් වල ආරක්ෂාව සඳහා ඊට පස්සේ වෙනම ලියන්න පරිගණකයක දිනය සහ වේලාව නිවැරදි නොවන ඕනෑම අවස්ථාවක පරිශීලකයාට එය නිවැරදි නොවන ඕනෑම අවස්ථාවක පරිශීලකයාට එය වෙනස් කරගත හැකිය.
පරිශීලකයාට එය වෙනස් කර ගැනීමේ හැකියාව ඇත. සොයා ගැනීමේ හා වෙනස් කිරීමේ හැකියාව ඇත. වෙනස් කිරීමේ හැකියාව ඇත. हाइलाइट කරලා ලියමු. පරිගණකයේ දිනය හෝ වේලාව නිවැරදි නොවන්නේ නම් පරිගණකයේ දිනය හෝ වේලාව නිවැරදි නොවන්නේ නම් පරිගණකයේ දිනය හා වේලාව නිවැරදි නොවන්නේ නම් දිනය හා වේලාව නිවැරදි නොවන්නේ නම් එය සකස් කර ගැනීම සඳහා එය සකස් කර ගැනීම සඳහා පරිගණකයේ දිනය හෝ වේලාව නිවැරදි නොවන්නේ නම් එය සකස් කර ගැනීම සඳහා control panel එය සකස් කර ගැනීම සඳහා control panel පේනවද? බෝඩ් එක නේද? control panel බෝඩ් එක පේන්නේ නැද්ද? control panel ඉස්සරහට ඊතලයක් control panel ඉස්සරහට ඊතලයක් date and time date and time control panel ඊතලයක් date and time date and time ඊතලයක් change date and time ඊතලයක් change date and time change date and time තුලට ගොස් 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 කැලෙන්ඩරය හා එහි ඇති ඔරලෝසුව භාවිතා කර වේලාව සකස් කරගත හැකිය. කැලෙන්ඩරය හා එහි ඇති ඔරලෝසුව භාවිතා කර වේලාව සකස් කරගත හැකිය.
වේලාව සකස් කරගත හැකියි. right. ඊළඟට අපි බලමු අර මම දෙවෙනියට කිව්ව කාරණේ දිනේ වෙලාවේ ඔය විදිහට අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ අපිට වැදගත් වෙන කෙනෙක් තමයි තව අර මම ඉස්සෙල්ලා කියපු පරිගණකයට මුදල් සංකේත ලබා දී. පරිගණකයේ මුදල් සංකේත කියන්නේ රුපියල් කියන අගය නැත්නම් මම අර ඉස්සෙල්ලා කිව්වා අපිට රුපියල් කියන එක භාවිතා කරලා ක්ලාස් ඉවර වෙලා වහනවා 5ට ඉවර වෙන හිතේ 3 ඉඳලා 5 වෙනකන්නේ. හරිද? මම ලබන සතිය පොඩ්ඩක් කලින් පටන් ගන්නවා 2:00 4:00 වගේ. නැත්නම් 2:00 4:00 වගේ පොඩ්ඩක් වැඩිපුර කරන්න ඕන නිසා ඒක මම ඔයගොල්ලන්ට පන්ති ඉවර වෙද්දි කියන්නම්. ඔයගොල්ලෝ කාලගුණේ ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල අවශ්‍යද නේද? හරි මේ මුදල් සංකේතය අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ගණන් හදද්දී විශේෂයෙන්ම Excel වල වගේ වැඩ කරද්දී රුපියල් සංකේතයේ පරිගණකයට එන්නේ නැහැ අපිට පුළුවන් පරිගණකයට රුපියල් ඇඩ් කරගන්න. right බලමු කොහොමද මේ වැඩේ කරන්නේ සහ මොකක්ද මේ වැඩේ අවශ්‍යතාවය කියලා ටිකක් මම පෙන්නන්නම්. හරි ඊළඟට ඔයගොල්ලන්ට මුදල් ලිපිකේ සහ ඒ වගේ ආපු තමයි කියලා දෙන්න තියෙන්නේ. මේක කියලා දෙලා අපි ඊළඟ කොටසට යමු. right. කම්පියුටර් එකේ සාමාන්‍යයෙන් අපිට මුදල් සංකේත අවශ්‍ය වෙන තරක් තමයි අපි Excel පාවිච්චි කරනකොට Excel කියන වැඩසටහන පාවිච්චි කරනකොට ඒකේ මුදල් සංකේත අපිට පාවිච්චි කරන්න වෙනවා ඕන තරම්. මුදල් සංකේත ගොඩක් අවස්ථාවලදී පාවිච්චි කරන්න වෙනවා මේ ගණන් හදන්න. රුපියල් සත භාවිතා කරනවා නම් ඒක කරන්න. ඒ කියන්නේ අපි දුන්න මෙතෙන්ට රුපියල් 500යි කියලා දෙන්න ඕනේ නම් සාමාන්‍යයෙන් මෙහෙම දුන්නොත් ඒ කියන්නේ කීබෝඩ් එකෙන් R අකුරයි S අකුරයි මෙහෙම දීලා දුන්නොත් ඒක මේක ගණන් හදන්න සුදුසුකම් ලබන්නේ නැහැ. මේක ගාණක් වෙන්නේ නැහැ. ඒක නිසා මේකේ දීලා තියෙනවා අපිට මෙහෙම අගයන් දුන්නට පස්සේ මේ විදිහට අගයන් දුන්නට පස්සේ මේ අගයන් වලට අපිට පුළුවන් කැමති මුදල් සංකේතයක් ආදේශ කරන්න. හැබැයි කම්පියුටර් එකේ සාමාන්‍ය ඩිෆෝල්ට් එන්නේ මම මේ ඇඩ් කරපු නිසා රුපියල් තියෙන්නේ නැත්නම් එන්නේ ඩොලර් එකයි යුරෝ එකයි මේ යුරෝ එකයි චයිනීස් යෙන් එකයි ඔය ස්විට්සර්ලන්තේ ෆ්‍රෙන්ච් එකයි ඔය ටික තමයි එන්නේ. හරිද? එතකොට මේකක් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ දෙකට අපිට රුපියල් නැහැ අපිට ඩොලර් තමයි දාගන්නේ. එතකොට අපිට හරි ආන්සර්ස් ගන්න බෑ. හැබැයි මෙතෙන්ට රුපියල් නැත්නම් දැන් රුපියල් තියෙනවා නම් මේ ටික තෝරලා මෙතෙන් රුපියල් දාන්න පුළුවන්. එතකොට ගානට එනවා හරියට රුපියල් 500යි අර ඩොට් එකත් එක්ක හරියට මුදල් සංකේතය වැඩ කරනවා. හැබැයි කම්පියුටර්ස් වල රුපියල් කියන එක මේකට ඇඩ් වෙලා ඉන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා ලංකාවේ සිංහල භාෂාවත් මේකට ඇඩ් වෙලා ඉන්න අපිට පුළුවන් හැබැයි බලෙන් වගේ ඇඩ් කරගන්න. මේකෙදිත් එහෙමයි අපිට පුළුවන් රුපියල් සංකේතය ඇඩ් කරගන්න මෙන්න මේ විදිහට. ඔයාලට යන්න වෙනවා මේකට කන්ට්‍රෝල් පැනල් එකේ. හරිද? control panel එකට යන්න වෙනවා. settings අපි Windows 10 වල නම් settings වලට යන්න වෙනවා. Windows 7 වල නම් control panel එකට යන්න වෙනවා. control panel එකට ගිහිල්ලා මේකේ තියෙනවා region and language කියලා එකක්. මේකේ තියෙන 10 එකේ තියෙන time and language කියලා. මම යනවා time and language එක ඇතුළට. ගියාට පස්සේ මේකේ තියෙනවා region කියලා තව එකක්. මම ඒක ඇතුළට යනවා. හරිද? ඒ ගියාට පස්සේ ගොඩාක් ඒවා තියෙනවා. හරිද? ඒකේ තියෙනවා additional date timer regional settings කියලා link එකක් දීලා. ඒක ක්ලික් කරගම මම තව dialog box එකක් open වෙන්න ඕනේ මේකට ක්ලික් කරලා. ඒකේ තියෙනවා change date time mode number format කියලා එකක්. හරි මම යනවා ඒකට. ඒකේ අපිට ගියාම මට මේ වගේ හරිද? ඒක කියනවා English United States main language එක ඔය වගේ උත්තරයක් තියෙනවා. හරිද? හරි මම යනවා additional settings එකට. ගියාට පස්සේ තියෙනවා මොකද currency කියලා ටැබ් එකක්. මේ තියෙන currency right. මෙතන සාමාන්‍යයෙන් රීසෙට් කරාට පස්සේ කියන්නේ ආපු විදිහටම හැදුවොත් මේක රීසෙට් කරාට පස්සේ ඇප්ලයි කරලා ඔකේ කරලා දැන් ආයෙ ගිහිල්ලා බලන්න රීසෙට් කරපු දැන දැන් රුපියල් නැහැ. ලොයිට් නැහැ දැන් රුපියල්. currency කියලා බලනකොට ඔන්න දැන් රුපියල් නැහැ. කොහොම තමයි කම්පියුටර් එකේ එනකොට එන්නේ. ඔපරේටින් සිස්ටම් එකේ දාපු ගමන් තියෙන ওই විදිහට. දැන් මෙතන රුපියල් ඇඩ් කරන්න නම් ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ capital R simple less දෙන්න. අනිත් ඒවා මොකවත් කරන්නේ නැහැ. ඒව යා ඔටෝමැටිකලි හදාගන්නවා. ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් කොච්චරද ඒව හදාගන්නවා. capital R simple less දීලා apply කරලා okay කරන්න. මේකත් apply කරලා okay කරන්න. හරි ඊට පස්සේ ආයෙ ඕනනම් එතනටම ගිහිල්ලා බලන්න ඔයා additional settings වලට ගිහිල්ලා currency දැන් රුපියල් තියෙනවා. අර දෙකක් නැති වුණා ඒවත් තියෙනවා. අමතරව රුපියල් තියෙනවා. හරිද? ඔන්න ඔය ක්‍රමයට තමයි අපි අනිවාර්යෙන්ම
මේ Excel වල ගණන් හදද්දී ගොඩක් වෙලාවට ඔය මේ කට්ටිය දෙන ලොකු ප්‍රශ්නයක් තමයි රුපියල් නැති හේතුව. මේ කලින් මේක පොතකට දාලා දෙන්න දැන් අලුත් එක ඉක්මනට ප්‍රශ්නයක් අහන්න. ඔයාලගේ උත්තර දාලා දෙන්න ලබන අවුරුද්දේ Excel වලදී ඔක මතක තියාගෙනම වැඩ කරන්න ඕනේ. නැත්තම් Excel වලට රුපියල් මේ විදිහට ගන්න බැරි වෙනවා. හරිද? රයිට් ඔක ටක් ගාලා ලියාගමු අපි. විමුක්ති මම කියලා දෙන්නා. විමුක්ති ඔක මේ ලියාවල දෙන්න දාන්න නේ විමුක්ති සිංහල දාගන්න. ලියාගමු ඊළඟට මුදල් සංකේත සහ ආකෘති පරිගණකයට එකතු කිරීම. මුදල් සංකේත සහ ආකෘති පරිගණකයට එකතු කිරීම. මුදල් සංකේත සහ ආකෘති පරිගණකයට එකතු කිරීම. කියලා ඒකේ යටින් ලියා ගන්න. පරිගණකයේ අප භාවිතා කරන මුදල් සංකේත පරිගණකයේ අප භාවිතා කරන මුදල් සංකේතවල වෙනස් කිරීමක් හෝ පරිගණකයේ අප භාවිතා කරන මුදල් සංකේතවල වෙනස් කිරීමක් හෝ අප භාවිතා කරන මුදල් සංකේතවල වෙනස් කිරීමක් හෝ අලුතින් මුදල් සංකේතයක් හෝ අලුතින් මුදල් සංකේතයක් එකතු කර ගැනීම සඳහා control panel ඊතලයක් region and language ඊතලයක් control panel region and language additional settings ඊතලයක් currency ඊතලයක් currency symbol හරිද මම ටක් ගාලා ටයිප් කරාට ඔයගොල්ලෝ හිමිට ලියා ගන්නකො මේක හරියට control panel regional language additional settings currency ඊතලයක් currency symbol currency symbol control panel ඊතලයක් region and language ඊතලයක් additional settings ඊතලයක් currency ඊතලයක් currency symbol ඉදිරියේ
currency symbol ඉදිරියේ currency symbol ඉදිරියේ ඔබට අවශ්‍ය මුදල් සංකේතය ලබා දී ඔබට අවශ්‍ය මුදල් සංකේතය ලබා දී ඔබට අවශ්‍ය මුදල් සංකේතය ලබා දී apply okay කළ යුතුය apply okay කළ යුතුය apply okay කළ යුතුය apply okay කළ යුතුය apply okay කළ යුතුයි right ඔය විදිහට අපිට පුළුවනි මුදල් සංකේතයක් අවශ්‍ය නම් මුදල් සංකේතය ඇඩ් කරගන්න ඊළඟට තියෙන මුදල් සංකේතයක් වෙනස් කරන්න සහ date and time එක හදාගන්න right ඊළඟට ඔයගොල්ලන්ට කතා කරන්න තියෙනවා ගොනු එහෙම නැත්නම් files ගැන file වල ගොනුවක තියෙන attributes ටික ගැන file එකක තියෙන attributes ටික ගැන කතා කරන්න තියෙනවා right ඒකේ යටතේ ඔයගොල්ලන්ට තියෙනවා මේ මොකද්ද පරිගණකයක ගොනු ගුණාංග කියලා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි ඔයගොල්ලෝගේ කෙනෙක් ගමු අපි ගමු විමුක්ති ගත්තොත් එයාට තියෙන ලක්ෂණ නැත්නම් ගුණාංග තියෙනවා. එයාට වෙනම නමක් තියෙනවා. එයාට වෙනම උපන්දිනයක් තියෙනවා. ඒ වගේ විස්තරයක් තියෙනවානේ විමුක්ති ගැන. ඒ වගේ එක එක්කෙනාට පර්සනල් ඒ ප්‍රයිවසි එකක් තියෙනවා හැමෝටම. ඒ වගේ තමයි අපේ කම්පියුටර්ස් වල තියෙන මේ හැම ෆයිල් එකකටම එයා ගැන ලියවෙච්ච විස්තරයක් යම්කිසි ස්ථානයක තියෙනවා. මම ඉස්සෙල්ලා පෙන්නුවා ප්‍රොපර්ටිස් වලට ගියාම අපිට ඒක බලන්න. හරිද? ඒ විතරක් නෙමෙයි අපිට අවශ්‍ය නම් අපේ කම්පියුටර් එකේ තියෙන ෆෝල්ඩර්ස් වල ඇතුලේ තියෙන ෆයිල් එකක් වෙන කෙනෙකුට වෙනස් කරන්න බැරි විදිහට හදලා තියන්න පුළුවන්. ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන්. හැබැයි තියෙන දත්ත වෙනස් කරන්න බැරි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් පරිගණකයේ තියෙන ඕනම ෆයිල් එකක් හංගලා තියන්න. හරිද? අපිට පුළුවන් කම්පියුටර් එකේ තියෙන ඕන ෆයිල් එකක් ඕ යූස් account එකෙන් ඇතුළට එන කිසිම කෙනෙකුට පේන්නේ නැති වෙන හංගලා තියාගන්න පුළුවන්. අවශ්‍ය නොතින් විතරක් ඒක ඔයාට විතරක් ඕන වෙලාවක නැවත අරගෙන බලන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. ඒ දේවල් කරන්නේ අපි ෆයිල් එකක තියෙන ප්‍රොපර්ටිස් වලින් නැත්නම් ගුණ ගුණාංග අරගෙන තමයි අපි ඒක කරන්නේ. right? මේක හැම ෆයිල් එකකටම අදාළයි. හැම ෆයිල් එකක් තුලින්ම හැම මේ ෆයිල් එකකම ප්‍රොපර්ටිස් වලට ගියාම අපිට ඔක හොයාගන්න පුළුවන්. right? මම ඔක පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහෙද තියෙන්නේ කියලා නෝට් එක යන්න කලින් මම ප්‍රැක්ටිකලි පෙන්නන්නම් කොහොමද ඒක කරන්නේ සහ හොයාගන්නේ කොහෙන්ද කියලා. හරි ඔන්න ගොඩක් අය කාලගුණේ ප්‍රශ්න තියෙනවා කියනවා මේ YouTube කරන්න කියලා. මේ ප්‍රෝග්‍රෑමින් ක්ලාස් එකේ ඉන්න බා බය නිසා. හරිද? මේ අනිත් අය ක්ලාස් එකේ ඉන්න බලමු යාට මේ වීඩියෝ එක හරි මොකක් හරි ලැබෙන්න සලස්වන්න නෝට් එකට දාලා දේවා. හරි කම්පියුටර් එකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන අපි හිතමුකෝ මේ ෆයිල් එකක් මේ තියෙන්නේ ෆයිල් එක. අර මම ඉස්සෙල්ලා ෆයිල් එකනේ. මේකට තියෙනවා ඔයාලගේ මේ අච්චුපොතේ තියෙනවා වගේ ෆයිල් ඇට්‍රිබියුට්ස් ටිකක්. පරිගණකයේදී සෑම ගුණයකටම අදාළ වූ ගුණාංග ඇට්‍රිබියුට්ස් හරි. එකක් තමයි ගුණුවට මේකට වර්ගයක් තියෙනවා. මේක මොකක්ද කියන්නේ? මේ හැම ෆයිල් එකකම නමක් තියෙනවා. ගුණුවේ දිගුව කියන්නේ යාගේ වර්ගය මොකක්ද කියන්නේ? ඊළඟට හැම ෆයිල් එකකටම දෙනවා යා කොච්චර විශාලයිද කියලා. යාගේ කොච්චර කැපැසිටි එකක් අරගෙනද මේක කම්පියුටර් එකේ සේව් වෙන්නේ. ඊළඟට තියෙනවා මේක කොහෙද පරිගණකයේ ගබඩා වෙලා තියෙන්නේ. ඊළඟට තියෙනවා මම ඉස්සෙල්ලා කියමු create date එක. කවද්ද මේ ෆයිල් එක නිර්මාණය කරේ. ඊට පස්සේ තියෙනවා අවසන් වරට මේක වෙනස් කරේ කවද්ද. ඊට පස්සේ තියෙනවා ෆයිල් එකක rights ටිකක්. එයාට ඕන නම් පුළුවන් මේක කියවන්න විතරයි හදලා තියෙන්නේ. වෙනත් අයට වෙනස් කරන්න බැරි විදිහට හදලා තියන්නේ. එහෙම නැත්නම් ඔයාලට ඕන නම් මේක පේන්නේ නැති විදිහට තියාගන්නත් පුළුවන්. දැන් බලමු මේක කොහෙද තියෙන්නේ කියලා. අපි අර ඉස්සරහට පොඩි ෆයිල් එකක් දිනා මෙන්න මෙතන.
ඒකේ properties ගියාම ඕනම ෆයිල් එක right click කරලා properties යන්න. ඔන්න තියෙනවා මෙයාගේ ගුණාංග ටික ඔක්කොම මෙතන. හරි. බලමු අර ඔයගොල්ලෝගේ අතුමතේ තියෙනවද කියලා. මුලින්ම කියලා දෙනවා ගොනුවේ වර්ගයේ ගුණ නාමය ගුණ දිගුව තියෙනවද? බලමු. ගුණවේ ප්‍රවර්ගයේ ගුණ නාමය ගුණ දිගුව තියෙනවද කියලා. හරි. ඔන්න මෙයාගේ type of file කියන්නේ ගුණවේ ප්‍රවර්ගය. මේක තමයි යාගේ type of file. මේක text document එක. හරිද? ඊට පස්සේ ගොනුවේ නාමය තමයි මේක එකනේ මම දුන්නේ. එයාගේ නම එක. 1 කියන එක තමයි මම දුන්නේ. මම නිකන් දීපු නිසා ඒක තමයි යාගේ නම. එතකොට ඔන්න ගොනුවේ නාමය ගොනුවේ ප්‍රවර්ගය හරි. ගොනුවේ දිගුව කියන්නේ මෙයාගේ ෆයිල් වර්ගය ෆෝමැට් එක. දොස්තර එක හඳුනන්නේ කොහොමද? මෙන්න දිනවා යාගේ ගොනුවේ දිගුව. මේ වරාණකට දාලා තියෙන .text ෆයිල් එකක් කියනවා. .txt. කම්පියුටර් එකේ තියෙන හැම ෆයිල් එකකටම මේ වගේ වර්ගයක් තියෙනවා. උදාහරණයක් ඔයා ගාව තියෙනවා නම් අහන සින්දුවක් ඒකට තියෙනවා .mp3 කියලා වර්ගයක්. මෙන්න මේ ෆයිල් එක ගත්තොත් මෙයා ආවිල්ලා pdf එකක්. එයාගේ properties කියලා බලමු අපි. ඔන්න ෆයිල් එක දැන් properties මම අරගෙන තියෙනවා. window එකේ ඔයගොල්ලන්ට පේන්නේ. මේක සාමාන්‍ය notepad එක මේක මේ අපි ගාව තිබිච්ච pdf ෆයිල් එක. හරිද? එතකොට එයාගේ මේක ආවිල්ලා pdf document එකක්. එයාගේ දිගුව නැත්නම් එක්ස්ටෙන්ෂන් එක කියලා අපි කියනවා ඒක .pdf මෙයාගේ .text ෆයිල් එක. හරිද? එතකොට ඔයගොල්ලෝ ඒකෙන් තීරණය කරන දේ තමයි මෙයා බලන්න නම් අපිට pdf එකක් තියෙන්න ඕනේ. හරිද? මෙයාව බලන්න නම් අපිට pdf reader එකක් තියෙන්න ඕනේ. මෙයාව අපිට normal notepad එකෙන් බලන්න පුළුවන්. හරිද? එතකොට මේකේ තියෙනවා මෙයා open වෙන්නේ web browser එකේ. මෙයා නම් open වෙන්නේ notepad එකෙන් කියලා තියෙනවා. ඊට අමතරව තව දේවල් තියෙනවා කියනෝනේ අපි බලමු අච්චුපොතේ ගුණයේ විශාලත්වය. බලමු ගුණයේ විශාලත්වය තියෙනවද කියලා. මෙන්න සයිස් එක. මෙයා කිලෝබයිට් 77.8ක් බරයි. මෙයා බයිට් 16යි බරයි. බාර ගොඩක් අඩි. මේකේ ගොඩක් දේවල් ටයිප් කරලා නැහැ. හැබැයි මේකේ මොනවාද තියෙනවා? ෆයිල්ස් වගේක් තියෙනවා. මේකේ අකුරු ගොඩක් තියෙනවා. ඒක නිසා මෙයා කිලෝබයිට් 77.8ක් බරයි. ඔන්න එතකොට මේක තමයි විශාලත්වය. හරි. තාවනද බලමු ඔයාලගේ පොතේ කියලා තියෙන්නේ. ගොනුව සොරකිය ඇති ස්ථානය. මේක කොහෙද තියෙන්නේ? මේක කොහෙද මේ වෙලාවේ තියෙන්නේ? බලන්න මේක තියෙන තැන පෙන්නන්නේ right. මේ තියෙන ලොකේෂන් එක මේක තියෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ C කියන hard drive partition එකේ මනෝජ් කියන user account එක ඇතුලේ desktop එකේ තමයි මේක තියෙන්නේ. මේ දෙන්නම එකම තැන තමයි ඉන්නේ. හරිනේ. මෙයා ඉන්නවා මෙතන desktop එකේ. ඊළඟට මේ text file එක මෙතන ඉන්නවා desktop එකේ. ඔය දෙන්න ඉන්න තැන් දෙක තමයි ඔය පැහැදිලි කරේ. හරියට මේ දෙන්න කොහෙද ඉන්නේ කියන එක තමයි උතනින් පෙන්නලා තියෙන්නේ. හරි. ඊට පස්සේ බලමු තාවනෝද කියලා වාගේ කැන්පොතේ තියෙන්නේ. මුළු නිර්මාණය කරලා සහ අවසන් වලට ගොනුවේ වෙනස්කම් කරලා තියෙනවා. හරි. නිර්මාණය කරලා තියෙනවලු අර මේක නිර්මාණය කරලා තියෙන්නේ create date එක ඇතුලේ සඳුදා 3 වෙනිදා සමුදා මෙන්න වෙලාව ඔක්කොම ටික තියෙනවා. මේක වෙනස්කම් කරලා වෙනස්කමක් කරලා නැහැ. මේක වෙනස්කම් කරන්න බැරි නිසා PDF එකකින් වෙනස්කම් කරන්න බෑ නේද? වෙනස්කම් කරලා නැහැ. එහෙනම් වෙලාව වෙනස් වෙලා නැහැ. මේක අන්තිමට ඇක්සස් කරලා දෙනවා අද මෙන්න මේ පැය 3කට කලින් මම මේක බලලා තියෙනවා. හරි. ඕ වෙන්නේ නැති මම තාම පන්තියකට වෙලාවෙ මම මේක බලලා ඇති. ඕක. ඊට පස්සේ මෙන්න මේ ටෙක්ස්ට් ෆයිල් එක බලමු. ඒක හදලා දෙන්නේ පස්වෙනිදා. අද 4:01ට. මේක අන්තිම වතාවට මොඩිෆයි කරලා දෙනවා 4:03ට. ඇක්සස් කරලා තියෙන්නේ මීට විනාඩි 39කට කලින්. මොන ඔය විස්තර ටික තියෙනවා. තා බලමු මොනවද මේ. ගුණුවේ අයිතිවාසිකම්. වැදගත් මොකද? ගුණුවේ අයිතිවාසිකම්. මම මේක ක්ලෝස් කරලා මෙයා විතරක් පොඩ්ඩක් ලියාගන්නවා. attributes මේ තියෙන්නේ ගුණුවේ අයිතිවාසිකම්. මේක read only දුන්නොත් apply කරලා okay කරොත් වෙන user account එකකින් එන කෙනෙකුට මේක වෙනස් කරන්න දෙන්නේ නැහැ. හරි මේ වෙනස් කළා මේක නා අන්න අර ෆයිල් එක වෙනස් කරන්න දෙන්නේ නැහැ. හරිද? මේ ෆයිල් එක වෙනස් කරන්න බෑ. ඔයාට ඕන වෙනම ඒක කරන්න. ඒක සේව් කරන්න දෙන්නේ නැහැ. මම මේක ඩෝරම් සේව් කරනවා. හේතුව තමයි මේකේ මම ප්‍රොපර්ටිස් වලින් දාලා දෙනවා මේක බලන්න විතරයි පුළුවන්. රීඩ් ඔන්. මේක වෙනස් කරන්න බෑ. හරිද? ඊට පස්සේ වවන්න මේක රීඩ් ඔන්ලි අයින් කරලා බලන්න. apply කරලා okay කරලා බලන්න. රීඩ් ඔන්ලි අයින් කරලා බලන්න. රීඩ් ඔන්ලි ඒ කියන්නේ අතන තියෙන ડોකියුමන්ට් ඩිලීට් කරන්නත් බෑ. අතන තියෙන ෆයිල්ස් අතන තියෙන වචන වෙනස් කරන්න බෑ. ඩිලීට් කරනවා කියන්නේ වෙනස් කරන්න බෑ. දැන් බලමු මේක වෙනස් කරන්න පුළුවන් ඊළඟ මොනම සාමාන්‍ය කියලා ටයිප් කරනවා. ටයිප් කරලා සේව් කරනවා.
මුකුත් මැසේජ් එකක් දුන්නා සේව්. දැකද? මුකුත් දෙයක් කිව්වේ නැහැ යාර එකම සේව්. හරි. එතකොට ඔයා read only දැම්මොත් attributes වලින් read only දාලා apply කරලා okay කරන්න. නිකන් read only ටික කරන් කියලා නැහැ. ඒ කරන වෙනස මෙයාට apply කරන්න. හරි. apply නොවුනොත් ඒක ප්‍රශ්නයක්. right. ඊට පස්සේ දැන් මොන අපි කතා කරන්නේ මේ මෙහෙම වෙනස් කරන එක ගැන. ඊට පස්සේ අපිට තව දේවල් ටිකක් තියෙනවා. අපිට පුළුවන් මේක read only මම පොඩ්ඩක් අයින් කරනවා. වෙනස් කරන්න පුළුවන් විදිහට හදනවා. hidden කියන එක දානවා. hidden කරන්න පුළුවන්. hidden කරනවා කියන්නේ අපිට පුළුවන් මේ ෆයිල් එක මෙතන තිබුණට වෙන කාටවත් මේක නොපෙනෙන විදිහට තියන්න. apply කරලා okay කරනවා. කොහොමද ෆයිල් එක? තේින්නේ නැහැ. හැබැයි මේ ෆයිල් එක මෙතන තියෙනවා පෙන්නන්නේ නැහැ. මම මේක පෙන්නන්න එපා කියලා settings එකක් හැදුවා. දැන් කොහොමද මේක අයිතිකාරයකට බලන්න බෑ පාර වැඩි. කම්පියුටර් එකේ settings එකක් තියෙනවා hidden කරපු files පෙන්නන්න කියන එක විවෘත කරන්න ඕනේ. හරිද? කම්පියුටර් එකේ තියෙනවා settings එක hidden කරපුවා පෙන්නන්න කියන විධානය දෙන්න ඕනේ. කම්පියුටර් එකේ තියෙන settings එක hidden කරපු දේවල් පෙන්නන්න කියන විධානය දුන්න විතරයි hidden කරපුවා පෙන්නන්නේ. නැත්තම් අපි හංගපු කිසිම දෙයක් පෙන්නන්නේ නැහැ. හරි ඒක හදන්නේ මෙහෙම. ඔයාලට පුළුවනි මේක මේ view tab එක අරගන්න ඕන folder එකක් open කරලා ඒකේ තියෙනවා ඕන folder එක දැන් මේක නම් lazy 10 වල 7 වල එහෙම ටිකක් අමාරුයි ඔක හදන්න folder option යන්න ඕනේ ලොකු රවුමක් යන්න ඕනේ. මේකේ තියෙනවා hidden item කියලා මෙන්න මේ ඕනම folder එකක් open කරාම මෙතන තියෙනවා show hide කියලා විධානයක්. හරිද? ඒකේ show hide වල hidden items කියන එක දැම්මොතින් විතරයි අපිට hidden කරපුව පෙන්වන්නේ. දැන් මෙයා පෙන්වනවා මේ තියෙන්නේ 100%ක්ම අර icon එක පේන්නේ නැහැ. නමුත් file එක පෙන්වනවා. open කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? මේක hidden කරලා තියෙන නිසා ඔහොම පෙන්වන්නේ. ඔයාගේ වැඩේ කරගෙන ඔයාට තියෙන්නේ නැවතත් මොකක් හරි folder එකක් open කරලා අතන view එකෙන් hidden files අයින් කරලා දාන්න. view එකෙන් hidden items අයින් කරලා දාන්න. එතකොට ආයෙමත් අර ෆයිල් එක පෙන්වන්නේ නැහැ. හැබැයි ෆයිල් එක මෙතන තියෙනවා ඔපරේටින් සිස්ටම් එකෙන් කියලා තියෙනවා මේක පෙන්වන්න එපා කියලා. ඒක නිසා එයා පෙන්වන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය වෙලාවක මේක මේ නැවත භාවිතයට ගන්න ඕන නම් ඕන ෆෝල්ඩර් එකක් ඕපන් කරා view වලට ගියා Windows 10 වල hidden item කියන එක ටික එක දාලා අයින් වෙලා බලන්න ෆයිල් එක තියෙනවා. ආයෙමත් hidden කරපු විධානය අයින් කරන්නේ ෆයිල් එකෙන් hidden කරපු එක ටික එක අයින් කළා apply කරලා okay කරන්න. එතකොට ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෆයිල් එක තිබ්බ විදියට තිබ්බ තැනම තියෙනවා. හරිද? ඔය කිව්වේ ෆයිල් එකක් hidden කරන විදිය ගැන. හරිද? පැහැදිලි වුණාද? ප්‍රශ්න තියෙනවද අහන්න බලන්න. hidden කරන එක ගැන සාමාන්‍යයෙන් ප්‍රශ්න එනවා අපිට. අහන්න බලන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවනම්. නැවත කියලා දෙන්න ඕනද hidden කරන එක තේරුණාද? ප්‍රශ්න නැද්ද? ඔන්න දැන් මේ 10 දෙනෙක් විතර ලියු වෙලා ආවම බොරවර නිසා වෙන්නේ නැති. ඒකට පොඩ්ඩක් කාලුණිය අකාරුණික වෙලා තියෙනවා. හරිද? ප්‍රශ්න දෙනවද hidden කරපු එක තේරුණාද නැද්ද? නැත්තම් නින්ද කියලාද මේක ඉස්සරහ? විමුක්තියට දින වාස්තයක් සිංහලට කරගන්න විදිහනේ. හරි මේ ඔන්න තියෙන ප්‍රශ්නේ තමයි මේකේ මේ එකක් තමයි මේ hidden files දැන් ඔයගොල්ලෝ operating system එක එක පාවිච්චි කරනවනේ නේද? මම 10 පාවිච්චි කරනවා ඔයගොල්ලෝ 7 පාවිච්චි කරනවා තාම XP පාවිච්චි කරන අයත් ඉන්නවා. හරි කමන්නේ නැහැ. කොහොම වුණත් මතක තියාගන්න කොහේ ගියත් මේ operating system වල විශේෂයෙන් Windows වල මේ view මේ වචන කොහේ ගියත් එකයි. හරිද? Windows 7 නම් ඔයා ගාව තියෙන ඔයා මෙන්න මෙහෙම කරන්න ඕනේ. ෆයිල් එක hidden කරන විදිය දෙකේම එකයි. හැම operating system එකේම properties ගිහලා මෙයාගේ hidden දාලා apply කරලා okay කරාම ඔන්න දැන් hidden item open පෙන්වන්න කියලා දෙන හින්දා පෙන්නනවා. ඒක අයින් කරනවා නම් මේ Windows 10 එකේ නම් view ගියා hidden item කියන එක අයින් කරා. අයින් කළා බලන්න දැන් ෆයිල් එක හොයාගන්නවත් නැහැ. ආයි ඒක දානවා නම් ඕන folder එකට view ගියා hidden item දැම්මා. හරි එතකොට ඔන්න නැවත ෆයිල් එක පෙන්නනවා. හැබැයි Windows 7 වල එහෙම නෙවෙයි. ඒකේ යන්න ඕනේ folder එකක් open කරාම මෙතන පැත්තේ තියෙනවා folder option කියලා එකක්. මේකේ මෙන්න මෙතන තියෙන්නේ option කියන එක.
ඒක උඩ ක්ලික් කරන්න. හරිද? ඒක උඩ ක්ලික් කරාම 7 වල තියෙනවා change fold and search option කියලා මෙන්න මේ dialog box එක Windows 7 වල තියෙනවා මේ විදියටම කිසිම වෙනසක් නැතුව. ඒකේ Windows 7 වල යන්න view tab එකට. ගියාම අන්න ඒකේ මෙතන තියෙනවා show කරන්න hidden files. බලන්න ඕන වෙලාවට show දාන්න. don't show දෙන්න බලන්න ඕන නැති වෙලාවට. හරිද? don't show දෙන්න බලන්න ඕන නැති වෙලාවට show දෙන්න වාට නැවත බලන්න ඕන වෙලාවට apply කරලා okay කරන්න. එතකොට 7 වලත් මෙතන මේ විදිහට ෆයිල් එක පෙන්නනවා. ආයි අයින් කරනවා නම් Windows 7 වල පේන්නේ නැතිව තියා ගන්නවා නම් හංගලා තියෙනවා නම් view ගියා option ගියා change folder ගියා නැවත view tab එකට ගියා don't show දෙන්න. දීලා apply කරලා okay කරන්න. හරිද? දැන් ෆයිල් එක නැහැ. දැන් ආයෙ වාට බලන්න ඕනේ this PC හරි මොකක් හරි folder එකක් open කරා option ගියා view ගියා show දැම්මා apply කරා okay කරා මේකේ තියෙන අනිත් ඒවා වෙනස් කරන්න යන්න එපා දැන් නැත්තම් හරිද show hidden files වලට okay දුන්නා හරි close කරා දැන් ඔයාලට තියෙන මේකේ hidden එක ඔයාලට ඕනේ නැහැ අයින් කරන්න මේක ප්‍රශ්නයක් නැහැ කවුරු හරි දැක්කට කියලා හිතනවා නම් hidden ටික එක අයින් කරලා apply කරලා okay කරා ඔච්චරයි කරන්න තියෙන්නේ හරිද ඔය විදිහට තමයි hidden කරන්නේ hidden files එකක් නැවත බලන්නේ ඔය ප්‍රධාන දේවල් ටික කරගන්න. හරි. දැන් ඕගොල්ලන්ට මොන හරි තා ප්‍රශ්න තියෙනවද? මේක සම්බන්ධයෙන් hidden කරපු එක ආපහු කියනවද කියලා අහනම් මොන කොටසද? හරි මෙහෙමයි. මෙන්න තියෙනවා desktop එකේ ෆයිල් එකක්. ඔයාට මේ ෆයිල් එක hidden කරන්න ඕනේ නම් right click කරා properties ගියා hidden දැම්මා apply කරා okay කරා. හරිද? hidden කළත් මේක පේනවා නම් ඔයාගේ computer එකේ hidden items show කරන්න කියලා තමයි settings හදලා තියෙන්නේ. හරිද? දැන් මේක නොපෙනී තියාගන්න නම් ඔයාගේ operating system එකට කියන්න වෙනවා hidden කරපුවමම පෙන්වන්න එපා කියලා. ඒක හදන්නේ මෙහෙමයි. මොකක් හරි folder එකක් open කරන්න. මොකක් හරි folder එකක්. හරිද? Windows 10 වල නම් view ගියා hidden item කියන එක ටික් එක දැම්මොතින් පෙන්නනවා. අයින් කරොතින් hidden ඒවා පෙන්වන්නේ නැහැ. ඔන්න දැන් හොයාගන්නවත් නැහැ. හරිද? ආයෙ බලන්න ඕනේ නම් මේකේ කරන්නේ view ගියා Windows 10 වල hidden item වලට ටික් එක දාන්න. එතකොට ආයෙමත් අර hidden වුණාට එයා මෙතන තියෙනවා කියන එක පෙන්නනවා. hidden කළයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේ 100%ක් visible නැහැ මේකේ යන්තම් පේන්නේ icon එක. එතකොට දැනගන්න ඕන කෙනෙක් right මේක මෙයා hidden කරපු එකක්. එතකොට අනිවාර්යෙන් open කරලා බලන්න. නේද? right ඔන්න hidden කරලා තියෙනවා. දැන් මේක hidden කරන්න එපා කරන්නේ this PC ගිහිල්ලා මේ sorry පෙන්වන්න එපා කියන්නේ view ගිහිල්ලා මෙතන ටික එක දානවා. ඔක 7 වල කරනවා නම් view folder එකකට යන්නේ ඒකේ තියෙනවා fold option කියලා විධානයක්. හරිද? ඒක open කරාම මේ dialog box එකමයි එන්නේ. ඒකේ view කියන tab එක තියෙනවා. මේක මම ලියන්න දෙනවා බය වෙන්න එපා. ඒකේ view කියන tab එක තියෙනවා. view tab එක උඩ click කරාම එනවනේ මේ පහළට ගොඩාක් තියෙනවා සංවාද කොටුවක්. ඒක ඇතුලේ ගොඩාක් settings තියෙනවා. හරි? එතනින් ඔයාලට හදන්න පුළුවන් මේක පෙන්වන්නද පෙන්වන්න එපාද? don't නම් hidden කරපුව පෙන්වන්න එපා. show නම් hidden කරපුව පෙන්වන්න. apply කරලා okay කරන්න. Windows 7 වල. එතකොට ඔයාගේ files එක මෙතන පෙන්වනවා. hidden එක අයින් කරනවා නම් right click කරන්න properties වලට යන්න hidden ටික එක අයින් කරලා apply කරලා okay කරන්න. ඔන්න එතකොට ඔයා අර hidden කරපු file එක ඔයාට පේන්න තියෙනවා. හරිද? දැන් ඔන්න ප්‍රශ්නයක් නැහැ hidden කරපු file එක ඔයාට පේන්න තියෙනවා. හරිද? ඔන්න තා ප්‍රශ්න ඇවිල්ලා තිනවා බලමු. ජය පසන්දුල්ට විමුක්තිටයි පුතේ මම ඔගේ වීඩියෝ එකක් හදලා දෙන්නේ ඉක්මනට channel එකට දාන්නම්. ඊළඟට මේ ඔයගොල්ලන්ට තව දාලා ඇති මම Windows 7 වල password එක අයින් කරගන්න ඕන නොතින් අමතක වෙලා හරිය නැත්නම් වෙන computer එකක හරි එකක් දාලා ඇති. ඊළඟට තව දැන් මම අද දාන ඔයාලට බලන්න router වල password එක හොයාගන්න හැටි. Wi-Fi router එක ගෙදර තියෙන router වර්ග දෙකක 4G හරි ZTE හරි ඒ කියන්නේ fiber line එකේ හරි කොහොමද password එක හොයාගන්නේ සහ වෙනස් කරන්නේ කියලා දානවා අද. හරිද? Windows 7 වල fold option නැහැ කියලා ගජිනි කියනවා. අනිවාර්යෙන් තියෙනවා පුතේ. අනිවාර්යෙන් තියෙනවා fold option එක.
ඔයාට හොයාගන්න පුළුවන් ඕනම ෆෝල්ඩර් එකක් ඕපන් කරන්න. හරිද? ෆෝල්ඩර් එක ඕපන් කරාට පස්සේ පුතේ එතන තියෙනවා ෆෝල්ඩර් එක ඕපන් කරාට පස්සේ ඒකේ තියෙනවා ෆෝල්ඩර් ඔප්ෂන් එක. එතනින් view tab එක ගන්න. එතකොට පුළුවනි ඔයාලට ටක් ගාලා පහසුවෙන් ඔක හොයාගන්න පුළුවන්. හරිද? රයිට්. ඔන්න මගේ channel එක දන්නේ නැති අය ඉන්නවා. ඒ අයට මම මේ දාන්න මැසේජ් එකක්. ඊළඟට තව වැදගත්ම කාරණාවක් පන්ති ඉවර කරන්න කලින් කට්ටිය ලියු වෙන නිසා මම මේ කියන්නේ ඔයා තාම WhatsApp group එකට add වෙලා නැත්නම් හරිද? WhatsApp group එකට add වෙලා නැත්නම් මම මෙන්න මේ දෙන නම්බර් එකට 07683030130 ඔන්න එවුව නම්බර් එක. හරිද? ඕකට එවන්න ඕනේ name එකයි ඔව් ජය මම දන්නවා name එකයි grade 8 කියන එකයි grade 8 Wednesday කියන එක එවන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඇඩ් කරන්න ඕන පන්ති දවසේ එවන්න ඕනේ. හරිද? ඔයගොල්ලෝ එවන්න ඕනේ මම දීපු ටෙලිෆෝන් නම්බර් එකට 07683030130 කියන නම්බර් එකට එවන්න ඕනේ. ඔයාලගේ WhatsApp එකකින් එවන්න ඕනේ. හරිද? ඔයාලගේ WhatsApp එකකින් එවන්න WhatsApp ෆෝන් එකකින් එවන්න ඕනේ. WhatsApp ෆෝන් එකකින් එවන්න ඔය නම්බර් එකට ඔයාගේ නමයි ඇඩ් වෙලා නැති අයට. තාම ඉන්නවා ඇඩ් වෙච්ච නැති අය ඒකයි මම කිව්වේ. ඔයාගේ නම එවන්න ඊට පස්සේ grade 8 බදාදා ක්ලාස් එකට නෙන්නේ grade 8 Wednesday කියලා එවන්න. හරිද? ඔන්න නම්බර් එක මම දුන්නා ඇඩ් වෙච්ච නැති අය ඉන්නවා තාම. මම කිසරදී ඔක කිව්වා ගොඩක් අය සමහරව එවලා දෙන්න සමහරව එවලා නැහැ. සමහර අය එළුපේවා මේ හොයාගන්නත් බෑ එවල තියෙන විදියට 07683030130 ඔය නම්බර එකට එවන්න. හරිද? ප්‍රැක්ටිකල් කොටසකුත් එක්ක. හරිද? අද කරපු පාඩමේ ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp එකට දාලා තියන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය පොඩි ડોකියුමන්ට් එකක් හදලා තියෙනවා. ඔය සෙටින්ග්ස් හදා ගන්න දේවල් ඒ ටික. මම ඒව ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වන්නම් group එකට. හරිද? එහෙනම් ලබන සතියේ ක්ලාස් එකේදී හම්බෙමු. සියලුම දෙනා ගොඩක් පරිස්සමින් ඉන්න. අපි ලබන සතියේ ක්ලාස් එකේදී 2:00ට හම්බෙමු ඔන්ලයින් ක්ලාස් එකේදී. හරිනේ එහෙනම් හැමෝටම සර් ලියු වෙනවා සියලුම දෙනාට බුදු සරණයි good evening ලබන සතියේ ක්ලාස් එකේදී හම්බෙමු.